දෛ අවතරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අපේ 13 වෙනි දුරස්ත භාවනා වැඩපිළිවෙලේ 3 වෙනි දවසේ 3 වෙනි ධර්ම දේශනාව සඳහා වේලාව ගන්න බලාපොරොත්තු වෙන්නේ හරියටම වේලාවටම වැස්සකුත් වහිනෝ මේ සීලුම දෙනා ඒ සඳහා tempත් වෙමු tempත් වෙලා සාදුකාරයක් පවත්වමු නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ තං කෝපනීතං බික්ඛු මයා සංඛාරාණං චේව විපරිණාම ධම්මතං සන්ධාය වාසිතං යං කිංචි වේදිතං තං දුක්ඛස්මින්ති තී අවසරයි ගෞරවනීය අපේ ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි දැන් සාරුවච්චන් වහන්සේ විසින් අර අන්‍යතර වූ එක්තරා භික්ෂුවකට ඇතිවෙච්ච විතර්කයේ සම්බන්ධයෙන් චේතසෝ විතක්කේ සම්බන්ධයෙන් උත්තර සපේනවා සාරුවච්චන්හන්සේගේ සාරුවච්චන විග්‍රහය දෙනවා වේදනාවල නම් ඒ භික්ෂුවට ඇති විචාරකේ අනුව වේදනාවල නම් සුඛ වේදනා දුක්ඛ වේදනා අදුක්ඛම සුඛ වේදනා කියලා කොටස් තුනකට කඩලා පෙන්නන්න පුළුවන් විසිතුරු කරලා පතුරු ගහලා නමුත් සමස්තයක් වශයෙන් ගත්තත් වේදනාව සංස්කාරයක් මේ සංස්කාරවල තියෙනා වූ අපි කතා කරවගේ අනිච්චතාවයේ සලකලයි මහන මම මේ සියලු වේදනා දුකයි කියලා කිව්වේ. ඒ වාගේ මේවා කය ධම්මං වය ධම්මං විරාග ධම්මං ඒවා කොච්චර සැපෙහෙව්වත් ඒවා ක්ෂය වෙලා යන සුළුයි. දුකත් ඒ වගේ. වය ධම්මං වැය වී යන සුළුයි වියෝ වී යන සුළුයි. විරාග ධම්මං ඒවට රාගයක් ඇති කරලා ඇති වෙන්නේ දිහා බැලුවොත් සර්වචන්නාංශේ බැලුවොත් ආර්යයන් වහන්සේ බැලුවොත් ඒ වේදනාවන් පිළිබඳ රාගයක් ඇති කරන්නේ නැහැ. පෘථජ්ජනය බැලුවොත් රාගයක් ඇති කරනවා. ඒකයි පෘථජ්ජනය මේ දරුවන්ට මල්ලන්ට සැප කැමති වෙනවා කියන එකක් තියෙන්නේ. නමුත් විරාගයේ පහළ වෙච්ච කෙනාට නිබ්බිදා පහළ වෙච්ච කෙනාට අනේ මේකටද මෙච්චර නැටුවේ කියලා මහා මේ පාළු ගතියක්, හිතේ මුස්පේන්තු ගතියක්, කම්මැලි ගතියක් ඇති වෙනවා. ඒක නිසාකට විරාග ධම්මං කියනවා. නිරෝධ ධම්මං. ඒක යම් හේතුවක් නිසා හටගත්තා නම් හේතුව නැති වුණට ඉබේම නැති වෙලා යනවා. ආයකට මේ අල්ලපු ගෙදර තරහකාරයාගේ සැප වේදනාව නැති කරන්න අපි හුණියම් කරන්න ඕනේ නැහැ. ඒක නැති වෙනවා. ඒ වගේ මගේ දරුවගේ සැප වේදනාව නැති නොවීම පිණිස ස්තෝත්‍ර ගායනා කරන්න ඕනේ ඒක නැති වෙනවා. ඒ නැත්නම් මගේ දරුවගේ තියෙන දුක් වේදනාව අනේ නැති වේවා කියලා පතන්න දෙයක් නැහැ. ඒක නැති වෙනවා. ඒ අදුක්කම සුඛ වේදනාවත් එමය නිසා ඉවුවා ඒ අදාළ හේතු ධර්ම නිසා හට ගන්නවා මිසක්ක බැලූ බැල්මට නම් පෙන්නේ නිකන් ආවට ගියාට සැප වේදනා එනවා ආවට ගියාට දුක් වේදනා එනවා ආවට ගියාට අදුක්කම සුඛ වේදනා එනවා කියනකොට තමයි මිනිස්සුන්ට හිතෙන්නේ මේක පොඩ්ඩක් හසුරවන්න පුළුවන් වෙයි කියලා. එහෙමට ආවට ගියාට දෙයක් නෙවෙයි හරියට කිරලා මැනලා මංචාඩියට තමයි අපිට හම්බ වෙන්නේ. ඒ හම්බ වෙන හැම එකක්ම ඒකේම දෛවය එකම තමයි මතුවෙන්නේ. ඒ දෛවානුරූප දෛවෝපගතව මතුවෙන එක මතුවෙනවා. ඒ කට්ටියගේ විපරිණාම ධර්මයක් වැඩ කරලා ඒකේ පෙරලියක් වෙලා නැති වෙනවා. කොටින්ම කියනවා නම් ඇති වෙච්ච වේදනාව නෙවෙයි නැති වෙන්නේ සැප වේදනාවක් නම් ඇති වෙන්නේ නැති වෙන්නේ දුක් වේදනාව වශයෙන්. දුක් වේදනාවක් නම් ඇති වෙන්නේ දිගට බැලුවොත් ඒක නැති වෙනකොට සැප වේදනාවක් වෙනවා. අදුක්කම සුඛ වේදනාවක් එනකොට දන්නේ නැත්නම් හරිම දුකයි කම්මැලි පාළුයි නොදකින් නොපතන් කියලා හිතෙනවා. අදුක්කම සුඛ වේදනාවක මේ ආවේ කියලා දන්නවනම් පුදුම සැපක් ඇති වෙනවා. අනේ මේ වෙලාවේ සැප දුක දෙක නැහැනේ මධ්‍යම ප්‍රතිපදාවේනේ දැන් මං ඉන්නේ මධ්‍යම ප්‍රතිපදාවේ කියලා අර අදුක්කම සුඛ වේදනාවේ දැන ගැනීම සුඛයක් ගෙන දෙනවා. නොදැන සිටීම දුකක් වෙනවා. ඒකයි ආර්ය සහ පෘථජන අතර වෙනස. ආර්යයන් වහන්සේ භාවනා කරගෙන ඉන්නකොට මතුවෙන ඒ අදුක්කම සුඛ වේදනාව අදුක්කම සුඛ වේදනාව වශයෙන් අඳුරනවා. මේක සැපත් නෙවෙයි මේක දුකත් නෙවෙයි. ඒ දෙක අතරමැද වශයෙන් එන්නකොටම දන්න නිසා
ඒකෙන් කම්මැලිකමක් නීරසකමක් එන්නේ නැහැ. ඒක නිබ්බිදා විරාගයට හේතු වෙනවා. දන්නේ නැති එක්කනා ඒක ආපුවාම ඉතින් පාළුයි කම්මැලි තනි කියලා නානාවිද විනෝදාන්ත හොයනවා. මහාන මම මේ වේදනාවන්හි මෙයාකාර වූ අනිච්චතා විපරිණාමතා කය ධම්මං වය ධම්මං නිරෝධ ධම්මං සලකලයි මම මේ සියලු වේදිතන් දුකයි කියලා කිව්වේ. කියලා බුදුරජාණන් වහන්සේ ඒකට කාරණා කීපයකින්ම උත්තර බඳිනවා. එහෙම නැත්නම් නිදහසට කරුණු දෙනවා. ඒ ටික සාමාන්‍යයෙන් ආනාපාන සති සූත්‍රයේ වේදනානුපස්සන සම්බන්ධනේ මේ කතා කරන්නේ. අරකේ තියෙනවා ආනාපානයේ සම්බන්ධයෙන් අනිච්ච ධර්මයක් විදියට, විරාග ධර්මයක් විදියට, කය ධර්මයක් විදියට, වය ධර්මයක් විදියට, නිරෝධ ධර්මයක් විදියට, විපරිණාම ධර්මයක් විදියට වේදනාව රූපේ සම්බන්ධයි. ඒකමයි වේදනාව සම්බන්ධයි. ඒකමයි සංඥාව සම්බන්ධයි. ඒකමයි සංස්කාර සම්බන්ධව, ඒකමයි විඥානේ සම්බන්ධයි. ඉතින් අර රූපේක තියෙනා වූ සංස්කාර ස්වභාවය ඇතිවීමේ ලක්ෂණයක් තියෙනවා, පෙරලියක් තියෙනවා, නැතිවීමක් තියෙනවා. අන්නේ සංස්කාර ස්වરૂපේ දන්නේ නැත්නම් සංස්කාර වලට ප්‍රේම කරනවා. සංස්කාර වල ස්වરૂපේ දන්නවනම් සබ්බේ සංඛාරා දුක්ඛ. රූප වුණත්, වේදනා වුණත්, සංඥා වුණත්, සංස්කාර වුණත් වෙනස්. විඥානේ වුණත් සාකල්යෙම දුකයි. ඉතින් සරුවච්චන් වහන්සේට මේක කියලා දෙන්න ඕනකමක් තියෙනවා හුදී ජනතාවට. නමුත් මිනිස්සු සංස්කාර රැස් කරන. සංස්කාර මගේ කියා ගන්න. මමයේ මාගේ ආත්මය කියාගෙන විශාල දුකක් විඳිනවා. හැබැයි ඒක බෙදාගෙන කෑමක්. කවුරුත් දෙන එකක් එහෙම නෙවෙයි. දේවවාදී ආගම් කියන එක දෙයයන් ආශේ තීන්දුව කරනවා කියන්නේ. එහෙම නැත්නම් කියන ඉෂ්ට දේවතාවුන් වහන්සේ කෙනක් දුන්නයි කියලා නෑ. Tamanට අවශ්‍ය දුක, අවශ්‍ය සැප සංස්කාර බව නොදැන තමන්ගේ මන්ට ධම්මැට්ටම් කියලා වේදාගෙන කණ එක අපි අනුන්ටත් ඒක ආරෝපණය කරන්න හදනවා. මගේ දරුවන්ට සැප කියලා මම විනිශ්චය කරන්නේ. දරුවන්ගේ සැප ඒක නෙවෙයි. ඒ නිසා තේරෙනවා දරුවන්ට දෙමාපියෝ මැට්ටෝ කියලා. දෙමාපියන්ගේ සැප දරුවන්ගේ සැප නෙවෙයි. ඒක නිසා ලොකු ස්වාමීන් වහන්සේ කියනවා තමන්ගේ මට්ටමින් අනුන් මනින්න එපා. එයාට යමක් ඉල්ලුවොත් දෙන්න. හැබැයි මේකයි සැප කියලා කාට හරි යන්න දෙන්න හදනවා නම් ඒ පිස්සු වැටිල්ලක් තමයි. ඒක ආගමකින් කරන්නත් බෑ, දර්ශනයකින් කරන්නත් බෑ, නියුද හමුදාවෙන් කරන්නත් බෑ. කරන්න හදනවා නම් ඒක තමයි අති අමානුෂිකම දේ මනුස්ස මනසක. මේ අනුන්ගේ මානසිකත්වයට බලපාන. මේ නිසා යම් කෙනෙක් අනුන්ගේ මානසිකත්වයට බලපෑවනම් ඒ සාහසික දේ පිළිබඳව කාල් මාක්ස් තුමා කිව්වේ මේක අබින් කෑමක් වගේ. Taman දන්න අබින් අනික් අයට දෙන්න හදනවා. ඒක නරක බව දන්නේ නැතුව. ඒක නිසා ආගම අබින් කියන මූල පිහිටීමේ තමයි කතෝ මුස්ලිම් ආගමේ කොමියුනිස්ට් ආගම පිහිටලා තියෙන්නේ. ඒ තරම්ම මානවයා මේ ආගම නිසා විනාශ කරලා තියෙනවා. ආගම තමයි මනුස්සයාගේ ඔළුව කුරුවල් කරන්නේ. හේතුව මේ සංස්කාරවල සැපපැත්ත විතරක් පෙන්නලා ඒකේ තියෙන මේ විපරිණාම ධම්මතාවයේ අනිත්‍යතාවයේ වය ධම්මං කය ධම්මං නිරෝධ ධම්මං කියන එක වසං කරලා මුනිච්චාව පෙන්නලා විකුණනවා. විකුණලා කියනවා මේකට කරුණාව කියලා, මෛත්‍රිය කියලා, මුදිතාව කියලා. බුදුජානනාංශයකට අත තියන්න යන්නේ කියනවා මේ අනුන්ගේ ඔය කියන කරුණාවට ලක් වෙන්න එපා. ඔය කරුණා මෛත්‍රියට ලක් වෙන්නත් එපා. මුදිතාවට ලක් වෙන්න ඒගොල්ලෝ මේ වෙන මොකද්දෝ ගේමක් ගෙනියන්නේ. උඹට කරුණා මෛත්‍රිය තියෙනවා නම් උඹේ සතිය විතරයි උඹට උදව් කරන්නේ. කාටවත් බෑ මට අනුකම්පාවක් මෛත්‍රියක් කරුණාවක් දෙන්න. ඒක ඔක්කොම නිකන් කාර් එක පිටින් ගන්න පේන්ට් එක වගේ මිසක් කාර් එකේ වටිනාකම වැඩි වෙන්නේ නැහැ පේන්ට් කෙරුවට. ඉතින් අනිත් හැම ආගමකම ඒ නිසා මෙත්ත කරුණා මුදිතා හරිය වටිනාකමක් තියෙනවා. බුදුරජාණන් කියනවා mind your business. උඹේ වැඩක් බලාගන්නේ කාටවත් බෑ. ඉතින් ඒක මේ මාව සේතුන්ගේ නෝනත් කිව්වා ඒ මාව සේතුන් ඉන්දියාවේ චීනේ නැති වෙච්ච ගමන් 4 දිනායි කල්ලිය කියලා බලය ඇල්ලුවා. කොමියුනිස්ට් පක්ෂයේ බලය මාව සේතුන්ගේ නෝන තමයි නායකත්වයේ දුන්නේ.
ඉතින් ඒකට ගියාට පස්සේ කට්ටිය කිව්වා මෙයා මේ මහත්යා නැත්තම් මායෝසේතුන් ඇති කරපු කීර්ති නාමය පාවිච්චි කළා තමයි බලය අල්ලන්න හදන්නේ කියලා. එතකොට කිව්වා මායෝසේතුන්ගේ නෝනා කිසි කෙනෙක් නිසා බබලන්නෙත් නැහැ. කිසි කෙනෙක් නිසා අවමානයට ලක් වෙන්නෙත් නැහැ. Taman බබලන්නේ ඔය අවමානයට ලක් වන්නේ Tamanගේ ගුණ ධර්ම ටික විතරයි. මම මේ මායෝසේතුන්ගේ බලයේත් නෙවෙයි ඉන්න හදන්නේ කියලා. ඕක බුදුරජාණන් වහන්සේ කල්ලාතුව කිව්වා උඹ උඹේ බැලන්ස් එක බලාගනි. මම මගේ බැලන්ස් එක බලා ගන්න මට උඹේ බැලන්ස් එක බලන්න බෑ. නිසා සරුවච්චන් වහන්සේ ගැලවුම්කාරයෙක් නෙවෙයි. අවාසනාවට වගේ අපි මේ සරුවච්චන් වහන්සේ මේ අතේ පච්ච කොටාගෙන ඉන්නවා. පපුවේ වච්ච කොටා ගන්නවා අපි ගලවලා දායි කියලා. එහෙම ගැලවුම්කාරයෙක් නෙවෙයි. උන්වහන්සේ පෙන්ලා දෙනවා උඹ ඔය රැස් කරන්නේ සංස්කාර හැම කෙනාම ඕකට තමයි උඩගෙඩි දෙන්නේ. ඔක මාරපාක්ෂිකයි. මම මේ වේදනාවෙත් තියෙන හොඳ පැත්ත නෑ කියන්නේ. බෑ සමස්තයක් වශයෙන් මේක සංස්කාර. ඒ සංස්කාරයන්ගේ පවතිනා වූ ඒ අනිත්‍යතාවය කය ධම්මං වය ධම්මං විරාග ධම්මං නිරෝධ ධම්මං හිතලයි මං කියේ සමස්තයක් වශයෙන් වේදනාව දුකයි කියලා. ඒක හරි ගැඹුරක්. අද බුද්ධ ආගමයි බුද්ධ ධර්මයයි වෙන් වෙන තැන. බුද්ධ ආගමේ ඌව කතා කරන්නේ. හැබැයි ධර්මයේ හොයන්න යන කෙනාට ඕක වළක්වන්න බෑ. පේන අනිවාර්යයෙන්ම ඉතින් මේ භික්ෂුවට මේක පෙන්නිලා තමයි විතර්කයක් පහළ වුණේ. අපිට මේ දෙඤ්ඤන් කියන දේ බුද්ධ ආගමෙන් දෙඤ්ඤන් කියන දේද සරුවච්චන්හන්සේ දෙන්න හදන්නේ. සරුවච්චන්හන්සේ එහෙම මේ ළමයි හුරතල් කරන දෙයක් දෙන්නේ නැහැ. බබා උක්කුම් පෙන්නන්න යන්නේ නැහැ. බෝතලේ කිරි දෙන්නේ නැහැ. කෙලින්ම තන කිරිම තමයි දෙන්නේ. ඒකෙදී කොහොමද ඒක කරන්න කියලා එහෙම නැත්නම් මේ සංස්කාරාණං සබ්බ සංකාරාණං නිරෝධය සියලු සංස්කාරයන්ගේ නිරෝධය දේශනා කරන්න පාදම සකස් කර ගන්න. මාන්නේ උඹ කතා කරන්නේ වේදනාව ගැන. වේදනාව සංස්කාරයක්. සැපපැත්තක් තියෙනවා ඒකේ. මුහුණතක් තියෙනවා. හැබැයි සමස්තය වශයෙන් දුක. ඒක නිසා මම ඒක දුක කිව්වේ ඒකේ අනිත්‍යතාවය නිසා, කය ධම්ම නිසා, වය ධම්ම නිසා, විරාග ධම්ම නිසා, නිරෝධ ධම්ම නිසා. මං ඊට පස්සේ කියනවා අනුපොබ්බ සංඛාරාණං නිරෝධෝ. මෙවැනි සංස්කාරයන් නැතුව බැරි බව ඇත්ත. මේ සංස්කාරයන් අනුපූර්වෙන් ගෙවා දමන හැටි මං කියලා දෙන්නම් දැන්. ඔබ දන්නවනම් මේ රූප කියන්නේ සංස්කාර. වේදනා කියන්නේ සංස්කාර. සංඥා කියන්නේ සංස්කාර. සංකාර කියන්නේ සංස්කාරයක්. විඥාන කියන්නේ සංස්කාර. මේ පංච උපාදානස්කන්ධයම අල්ලා ගැනීම සංස්කාර වෙනවා. ඉතින් ඒක අල්ලා ගන්න පැත්ත තමයි මාරපාක්ෂික පැත්ත. ඔය හැම කෙනාම අපිට දෙඤ්ඤන් කියන එක. බුදුහාමුදුරුවෝ කියනවා අනුපුබ්බ සංඛාරාණ නිරෝධෝ. මේ එකකවත් අල්ලන්න දෙයක් නැති බව දැනට අපි අල්ලාගෙන තියෙන ටිකෙන් වෙන් වෙන හැටි දැනට අපි යම්කිසි සංස්කාර ප්‍රදේශයක් තියාගෙන තමයි භවයේ පවත්තන්නේ. යම්කිසි සංස්කාර ප්‍රදේශයක් තියාගෙන තමයි අපි ජීවිතය ආත්මේ පවත්තන්නේ. අන්නේ සංස්කාරයන්ගේ Nirodhaය ක්ෂය වීම වැයීම පිළිබඳ මම දැන් ඔබට කියලා දෙන්නම් කියලා අර භික්ෂුවට දැන් අර ගෙනාපු ප්‍රශ්නේ විසඳලා හදපු පදනමේ ඉඳගෙන ඊ ගාවට කළ යුත්තේ නැත්නම් සරුවච්චන් ආංශයේ දෙන තීසීස් එක දෙන න්‍යාය විස්තර කරනවා අනුපුබ්බ සංඛාරාණං නිරෝධෝ. ඒක නිසා දැනට තියෙන සංස්කාර යම් ප්‍රදේශයක් තියෙනවා නම් ඒ සියල්ලම දුකයි. පෙමතෝ ජායති ශෝකෝ තණ්හාය ජායති ශෝකෝ. ඒ නිසා දැන් අපි පිළිහිටලා තියෙන සංස්කාර තේරුම් ගන්න. ඒක ගැන ප්‍රමාණයක් කරන්න නැත්නම් ගෙවා දමන්න බෑ. ලෝකේ තියෙන සංස්කාර ගෙවල වැඩක් නැහැ. අපිට ඕන කරලා තියෙන්නේ දැන් මට වාංගු වෙලා තියෙන මට පදනම් වෙලා තියෙන මම මගේ කියාගන්න මගේ ආත්මය කියලා ගත්ත සංස්කාර ටිකක් තියෙනවා. අන්නේ සංස්කාර ඉස්සල්ලාම ප්‍රමාණ කරන්න ඕන. ප්‍රමාණ කළා ක්‍රමයෙන් ගෙවන්න ඕන. ඉතින් මේ ප්‍රමාණ කිරීමටම සයන සුත්තමේ ඥානයක් අවශ්‍යයි. සයන චින්තාමේ ඥානයක් අවශ්‍යයි. දැන් මම මේ පදනම් කරලා තියෙන්නේ මොකක්ද පදනම? මම හටගෙන තියෙන පදනම මොකක්ද? මාන්නේ හට ගන්න පදනම මොකක්ද? තණ්හාව ඇති වෙන්න පදනම මොකක්ද කියලා බැලුවොත් ඒ Taman මේ ලෝකෙට බැඳිලා තියෙන හැටි බොක්කේ ඉන්නකොට අම්මගේ පෙකණි වැලෙන් වගේ
අපි මේ දේවල් වලට මනාපමනාප පහල කරගෙන තියෙනවා. තාම සුළු ප්‍රදේශයයි ඒක තියෙන්නේ. මුළු ලෝකෙටම අපිට මනාපමනාප නැහැ. අන්නේ පහල කරගෙන දැනට ඇලි ගලි වාසය කරන ඒ සංස්කාරයන්ගේ අනුපූර්වයෙන් ගෙවන්න ඕනේ. මොකද නැත්තම් ඒක සියදීනසා ගැනීමක් වෙනවා. එහෙම නැත්තම් ඒක නාස්තික දෙයක් වෙනවා. ඒක නිසා ඒ දැනට අල්ලලා තියෙන වයින් පුළුවන් තැන් වලින් ගලවනවා. ඒක හරියට ප්‍රසූත වෙනකොට අම්මගේ බොක්කේ තියෙන වැදෑමහ බොක්කෙන් ගැලවෙන්න ඕන. බොක්කේ පිටිය බදාගෙන තියෙන්නේ දරුවගේ මාස් කිලෝ 4ක් තියෙනවා නම් වැදෑමහත් කිලෝ 4ක් විතර තියෙනවා. ඒක පිටියට අල්ලලා තියෙන අම්මගේ ගැබේ. ඒකෙදලා දරුවට පෙකෙන වෙලක් තියෙනවා. මේක දනිපනි ගාලා එළියට ආවට පෙකෙන වෙලෙන් තාම සම්බන්ධයි ගැබට. පෙකෙන වෙලෙන් තාම සම්බන්ධයි වැදෑමහට. ඉතින් එනේ වින්නු අම්මා කරන්නේ පෙකින වැලි ඉස්සලා කපලා දරුවා අරගෙන නාවලා පැත්තක තියලා දෙවෙනි කටයුත්ත තමයි අර වැදෑමව වදන්න ඕන. ඒකම විශාල මස්කුලියක්. ඉතින් ඒ මස්කුලියෙන් තමයි අම්මගේ ලේ පෙරලා දරුවාට දුන්නේ. ආන්නේ වගේ අපි සංසාරේ ගත කරනකොට තණ්හා මාන දිට්ඨි කියන මේ පෙකින වැල හරහා අපි ඊට පියවුරුමෙන් මවුරුමෙන් ආපු රූප වස්තු වර්ගයක් තියෙනවා. අපිට අපේ සංස්කෘතියෙන් ආපු වේදනා වර්ගයක් තියෙනවා. මේක හොඳයි මේක නරකයි කියලා. සංඥා වර්ගයක් තියෙනවා. හඳුනා ගැනීම. මෙහෙමයි කියලා හැම ශිෂ්ට සමාජයකින්ම පුද්ගලයාට සංඥා ආරෝපණය කරනවා. ඒගොම අපි මෙතෙක් කල මේකේ කරපු සෙල්ලම් ටිකක් තියෙනවා. අපි කවි ලිව්වා, පොත් ලිව්වා, ගෙවල් දොරවල් හැදුවා. අපි සකස් කර දේවල් තියෙනවා. මේ ලෝකේ තියෙන විදිහට තියන්න බෑනේ අපිට. ඒකට අපි සංස්කාර කියලා කියනවා. ඊට පස්සේ විඥානේ තියෙන උඹ ආර්යගේ වෙනස් කියන්නේ. උඹ වෙනස්. මම උසස්. නැත්නම් මම පහත් කියලා මම සහ මම නෙවෙයි කියලා හැම වෙලාවෙම සීමා මරියාදාවල් තියෙනවා. ඕක තමයි විඥානේ කරන වැඩේ. මේ ඔක්කොම එකයි. නමුත් විඥානේ කියන නෑ මම ඇවිල්ලා අලි වංශේ උසස්. එතන මම ඇවිල්ලා පහත්. මම සමාන නෑ කියන තමයි පෘ탁 කියලා කියන්නේ. ඉතින් අන්න ඒ විදියට මේ රූප කොටහක් මගේ කර ගැනීම සංස්කාර වෙනවා නම් මේ දේවල් මනාපයි මේ දේවල් අමනාපයි මේක සැපයි මේක දුකයි කියලා මේ වේදනාවල් වලට නම්පට බැඳලා ඒ සඳහා සතුම් මැරීම් හොරකම් කිරීම කාමීත්‍යාචාරය කිරීම බොරු කේලම් හිස්සචන පරිසවචන කියන තරමටම අපි වීතික්‍රමණය කරනවා නම් සමාජ ධර්ම උල්ලංඝනය කරනවා නම් ඒගොම සංඥාවල් මම අසවලාය කියලා පට්ටම් නම්බුනාම කීර්ති ප්‍රශංසා එහෙම නැත්නම් සොලෝක ආන්නේ එව්ව ඇති කරගන්න අපි කොච්චර දිවදික් කරනවද රූපියලේ කාසියක් කඩලා තිබුණොත් අසුචි කොටට උනත් දිව දාලා ගන්නවා. ඒ වගේ තමයි අපි මේ එක එක දේවල් ආඳා ගන්න ජීවිතේට මේකෙන් නම් කිරීමට සහ නම් කිරීම අනුව හඳුනා ගැනීමට විශාල සංඥාතෝගයක් තියෙනවා. සත්තුන්ට වැඩිය ගොඩාක් වැඩි මිනිස්සුන්ගේ. මිනිස්සු අංක ගණිත ඉගෙන ගන්නවා, භාෂාව ඉගෙන ගන්නවා, චිත්‍රකලාව ඉගෙන ගන්නවා, ගණිතය ඉගෙන ගන්නවා, ලියන්න කියන්න ගොඩක් ඉගෙන ගන්න තරමට මනුස්සයට ආදතිය වැඩි. සත්තු තුල එහෙම එකක් නැහැ. උණ්ඩ එහෙම උගන්නන්න බෑ. උන් හැබැයි ගඳ තියෙනවා. උන් හරියට ඉව ටක් ගන්නකොට කියනවා මේකයි වෙලා තියෙන්නේ කියලා. ඒ සංඥාවල යම් නොදියුණු කොටසක් තියෙනවා. ඒක අපි ළඟ කොහොමදක් තියෙනවා. භාවනා නොකරන අය ගොඩාක් හඳුනාගන්නේ උරග ගතිය අනුව තමයි. ඉව කරලා බලලා තමයි ගන්න. භාවනා කරුවාට පස්සේ තමයි මනුස්සයාල තුල තියෙන මේ සංඥා දියුණු වෙච්ච හැටි ප්‍රයෝජන ගන්න දන්නේ මනුස්සයා විතරයි. ඊට පස්සේ ඒත් එක නතර කරන්නයි බුදුහාමුදුරුවෝ කියලා දෙන්නේ සංඥා වේදිත නිරෝධයට. සංඥාව අඳුනගන්නේ බෙල්ලේ සුරයක් වගේ දාගෙන ඉන්න නෙවෙයි. අතාරින්න. ඊට පස්සේ සංස්කාර මේ තියෙන විදියට මොනම දෙයක්වත් තියන්න බෑනේ. ඒක වෙනස් කරන්න. ඒ දවස්වල මේ මම ඔය නිකන් දෙන්න නිදර්ශනයක් තමයි ආලු කෙහෙළු වෙනකොට මේ ආලු කෙහෙළු වල පොත්ත කපලා වෙන් කරලා ආලු කෙහෙළු වල පොත්ත වෙනම මැල්ලුමක් හදලා දෙනවා. ඒක වෙනම මැල්ලුමක්. දෙකම එකට කෑවනම් ඉවරනේ. රිලව් කනකොට කන්නේ එහෙමනේ. කරවිල වල කට්ට අයින් කරලා ඒක වෙනම ආලුවක් හදනවා. කරවිල මැද කෑල්ල වෙනම ආලුවක් හදනවා. පාන් කපනකොට ක්‍රස්ට් එක අයින් කරලා මැද කෑල්ලේ බටර් ගාලා අර ක්‍රස්ට් එක විතරක් වෙනම කනවා.
පිස්සු ඩබල් මේ මිනිස්සයා කියන සතාට. තීසනා කණ්ඩ පටන් ගත්තාම අන්නාසි ගෙඩිය උණ ඉඳලා පල්ලෙහාට කන්නේ. පැපොල් ගෙඩිය යට ඉඳලා උඩට කන්නේ. අඹ ගෙඩිය යට ඉඳලා උඩට කන්නේ. උග්ගහේ උඩ ඉඳලා යටට කන්නේ. ඕක පඬිතවරු කියනවා උග්ගහක් කනකොට මිනිස්සු උඩ සිට පල්ලෙහාට කාපන්. පැපොල් ගෙඩියේ ඒ කන ක්‍රම මොකද තිරසනා කන්නේ ඌට කද්දාක කැන්සර් නැහැ. ඌට කහදාත් ආතතියක් නැහැ. ඒ නිසා බෝඩ් එකක් දාලා තිනවා පොළොන්නරුවේ මේතනින වඳුරන් අපි පරිශනාවක් කරනවා මුන්ට කැන්සර් නැති අය කියලා බලන්න. කරුණා කරලා මේකට මනුස්ස ආහාර දෙන්න එපා මුන්ට. දුන්නොත් උන්ටත් කැන්සර් පරිශනේ අප්සෙට්. මනුස්සයට නොදී ඉන්න බෑ. ඉතින් අර පිටරටවල වල තියෙන වැව් හදලා තිනවා හරිය ගෙනාම වියදම් කරලා ඒකේ තාරාව ඉන්නවා බෝඩ් දාලා තිනවා කරුණාකර මුන්ට කන්න දෙන්න එපා. අනේ මිනිස්සු පාන් රාත්තල් ගණන් ගිනලා කඩ කඩ දානවා තාරාව. ඉතින් අර මේ කාපු ගම මුන්ට ඇවිද ගන්න බැරි වෙනවා කොලෙස්ටරෝල් හැදෙනවා. අර තනකොළ ඇටේ වවාගෙන කනවනම් ඒ කණ්ඩ හදන මහන්සියට තනකොළ ඇටේ හරි. අර පාංගුලි කිල්ලා කද්දාකත් නැති ලෙඩ. ඔය අපිට මේ මොනවාද ඒ දවස් මට මතක නැහැ ඒ දවස්වල එනවා මේ රසකාරක අජිනමොටෝ වගේ එකක් ආවා මේ නෝර්වේ රටේ. ඒක හරිම දක්ෂයි මාළු අල්ලන්න. ඉතින් ඒ නිසා උණ්ඩ මේ මුහුද අයිනේ මුහුදේ අක්කර ගණන් බෙදලා දෙනවා රජෙන්. බොහොම සුළු පිරිසක් ඉන්න නෝර්වේ රටේ ජනගහණය හරි අඩුයි. දියුණු රටක්. ඉතින් මේ මිනිස්සු ඒ කොටුව වට කරලා ඒකට මාළු පිටර දාලා මාළු පැටවු දාලා කන්න දීලා හදලා විකුණනවා. ලෝකෙටම දැන් මාළු ගණන් ආපුවා මිනිස්සු අහන්නේ මේ යකෝ මේ උඹලා කණ්ඩ බොන්න තියලා මේ මාළු හදලා තියෙන මෙච්චර මොකද ගණන් කියලා. අර ඇත්තටම කන්න තියලා හදන්නේ. අවාසනාවට වෙලා තියෙන්නේ උන්ගේ ලාභ වැඩි නිසා වැඩියෙන් කෑම දීලා මාළුවන්ට කන්න බැරි කෑම මුහුදුපතුලේ තැම්පත් වෙලා විෂ වායු ඇති වෙලා දැන් මාළුන්ට ලෙඩ. දැන් මාළුට වෙනම දොස්තරලා ඉන්නවා. ඉතින් කියනවා මානවයේ අත තිබ්බොත් මේ සංස්කරණයේ අත තිබ්බොත් කක්ක ගොඩයි අපි ආපාරේ පැතිරේ ගන්ධස්තරේ උරුලෑ වගේ පාරවල්. වැද්දෝ කොච්චර දෝ කාලයක් ජීවත් වෙලා තියෙන කිසිම ලකුණක් නැහැ. ගල්ලෙනක ලකුණක් නැහැ මොනම ලකුණක්වත් නැහැ. මානවයා කියන සතා දේශපාලනේ කාලෙට හැම දේශපාලනඥාම hina වෙලා කට කනේ තියාන බෝඩ් ගහලා තියෙනවා. හැම තාප්පයක් ගාවම කට්ටිය hina වෙලා ඉන්නවා. මොකද මේ අපිට අනුකම්පාවට හිතසුව පිණිසද නෑ ලියන කියන හැම ශිල්පයකම කරලා තියෙන්නේ අර තණ්හා මාන දිටි වඩන. ඉතින් BBC එකේ කරලා තියෙන රිසර්ච් එකක් මේ පොතක් ලියලා තියෙනවා ශිෂ්ටාචාරය කියලා. ශිෂ්ටාචාරයේ මුලටම ගියාම ඒගොල්ලෝ පෙන්ලා තියෙන ඉස්සල්ලාම අකුරු ලියන්න පටන් ගත්තේ දවස් තමයි ශිෂ්ටාචාරය පටන් ගන්න තියෙන්නේ. හම්බෙලා තියෙනවා ඒ මට මතක කූණ විලියෙන්ද මොකද්ද කියලා අකුරු જાතියක් තියෙනවා. ඒ gedara වැඩකාරී මැටි කෑල්ලක ස්වාමිදුර ලියපු කඩේ යන බඩු ලයිස්තුව ලියලා ඒක පුච්චලා. පිච්චුනාට පස්සේ මැටි කෑල්ලේ තියෙනවා ඒ අකුරු. ඒක උඟාක් කරලා රෝමේ මේ මිසරේ පිරමීඩ වල තියෙන අකුරු. 6000ක් පරණයි. මෙතනින් තමයි කත කරන්න පටන් ගත්තේ. කක්ක කරන්න පටන් ගත්තේ මෙතනින්. තිරිසන් සත්තුන්ට එහෙම කන්නේ නැහැ. ඌ ගියේ පාර ඉවරයි. මොකක්වත් නැහැ. ඉතින් මේ සංස්කරණය කියන එක මේ ලෝකේ රවුම් වෙලා තියෙන එක පුළුවන් නම් හතරස් කරයි. ඉරි ගාගෙන නගන නිර්මාණ කරගෙන මේ කරන වැඩ දිහා බලනකොට කරන්න ලෝකේ ආසාත්මික ලක්ෂණ පහළ වෙනවා. පෘථුවිය ඕනට වැඩි රත් වෙනවා. පෘථුවිය ඕනට වැඩි දූෂණය වෙනවා. කද්දාකෝ නැත කරන්න බෑ. මොකද මානවයේ තෘෂ්ණාව ඉවරයක් නැහැ. හැමදාම අලුත් දෙයක් කරනවා. දැන් ඒගොල්ලෝ කොච්චර විනාශ කරනවද කියනවනම් නිෂ්පාදනය කරන කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය නිසා පෘථිවි රත් වීම නිසා මේ ග්ලාස් හවුස් ඉෆෙක්ට් එක ඇවිල්ලා තියෙනවා. ඒ නිසා කාබන් ඩයොක්සයිඩ් නිෂ්පාදනය එච්චර නොකරන රටවල් වලට ගෙවනවා. කාබන් ට්‍රේඩ් කියලා. මොකද ඒගොල්ලෝගේ නැතර කරන්න බෑ. කොහොමද කරන්න බෑ. හැම ෆැක්ටරි එකෙම දුම් දානවා ගන්ධස්තර වාතයක් පිට වෙනවා. දිග්ගටම දුම්. මේ ටෝකියෝ ඉඳලා හිරෝෂිමාව මේ පේන තෙක් මාන තිබිලා තියෙන ගිනි කන්ද දැන් පේන්නේ නැහැ. දුම්. මෙහෙන් ගිය අපේ හිටපු සභාපතිතුමා කියනවා චීනේ ගිහිල්ලා ඒ බිල්ඩින් වල තුන්වෙනි තට්ටුවේ ඉන්න බැරිලු. හැමදාම ඒ මට්ටමට දුමක් මැදලා තියෙනවලු වලාකුළක් පාත් වෙලා වගේ. ඒ තට්ටුව කෙලසිලා තියෙනවා. ඒ නිසා එහෙට
එංගලන්තයේ ස්ටෝන්හෙන්ජ් වලින් වාතයේ ඝන අනිභවනය කරලා කිලෝ එකක් මෙච්චරයි කියලා පිරිසුදු වාතයේ රටාරින. ඉතින් අපේ කාලෙත් තිබුණා ඒ දවස්වල නෝර පැත්තේ කතාව සයිබුනානා කියලා මේ මුස්ලිම් මිනිස්සෙක් ඉතින් අඳගෙන තමයි කතාව යන්නේ. ඉතින් සයිබුනානට නෝනට උණ හැදියා. ඉතින් සයිබුනානා ගියාට පස්සේ කිව්වලු මේකට බේතුත් බොන්න පුළුවන්. හැබැයි මේ නුවර හුලං වදිනවා නම් සනීප වෙනවා. ඉතින් මේ මිනිස්සයා කල්පනා කරලු අක්කෝ ගියේ පාර මේ නුවර ගිය වෙලාවේ ටයර් එකට හුලං ඇවේ නුවරනේ කියලා බෙහෙත් දීලා නහයට ඇල්ලවලු ටයර් එක පුරව කරලා අනේ ගෑණි මැරිලා ගියා. මේ නුවර හුලං. ඒ කියනවා මේ වැවයිනේ ඉන්න ජෝඩුවක් දැකලා කියනවා නුවර හුලං වැදිලා වගේ දත කටපිය වෙලාවක්ද කියලා ඒ දවස්වල කියනවා. මොකද ඒ නුවර හුලං වෙනස්. ඉතින් ඒක විකුණනවා. සයිබුනාන කරන්නේ ටයර් එකට හුලං ගාපේ නුවර නිසා නුවර හුලං ගෙනල්ලා අර උණ තියෙන අම්බණ්ඩිට අල්ලනවා. ඒ මොකද හේතුව පරිසර දූෂණය. මේකයි සංස්කරණය කරනවා කියලා කරන්නේ. ඉතින් මේවා පිළිබඳව ටොංගණන් ලියවෙනවා. නතර කරන්න බෑ. කද්දාවත් නතර කරන්න බෑ. අවුරුදු 13ට අඩු ගෑනු ළමයෙක් UN එකේ ගිහිල්ලා ලීඩර්ස්ලට කතා කරනවා විනාඩි 5යි එක වචනයක් නෑ අහක දාන්න. she stopped the world for 5 minutes කියලා තියෙන්නේ YouTube එකේ. කියනවා මේ ඔබලා මං වගේ දරුවන්ට කණ්ඩ දෙන්න තමයි මේ UN එකේ රස්සාවල් කරන්නේ. ඕගොල්ලෝ ඉතුරු කරලා යන ලෝකේ ගැන පොඩ්ඩක් හිතන්න. මං ආවේ අසවල් රටේ ඉඳලා. මම මගේ ටිකට් එකටවත් සල්ලි ගත්තට අවුරුදු 13ට වැඩි ළමයිගේ. වැඩි හිටියන්ගේ. මං 13ට අඩු කට්ටිය එකතු ඇවිල්ලා කතා කරන්නේ. මං ඕගොල්ලන් කියන්නේ කරුණා කරලා අපිට ඔය අනම්මන මුකුත් මේ ලෝකේ ඉතුරු කරලා මැරෙන්න. පුළුවන් දෝක අනිත් පැත්ත හරවන්න. ඇයි එහෙනම් කරන්නේ? මායි තාත්තයි කියලා මාළුවෙක් ඇල්ලුවා මාළුවටත් කැන්සර්. ඉතින් 13ට අඩු ළමයෙක් ඉස්සරහට යනකොට ඔයගොල්ලෝ ඉතුරු කරලා මැරෙන්නේ මේකද? මොකක්වත් නැහැ. මේ කතාව ඒක හරීම විචිතුරුයි. ඒකල කියන ඔයගොල්ලන්ගේ දරුවට හම්බ කරගන්න තමයි ඔය කරන්නේ කරුණා කරලා. ඒ දරුවට ඕනේ ඕක නෙවෙයි. ඔය කියන සුඛෝභෝගේ නෙවෙයි මේ ලෝකයක් ඉදිරිපත් කරන්නේ. මම මේ ඡන්ද ඉල්ලන්න නෙවෙයි කතා කරන්නේ. ද්වේෂයෙන් නෙවෙයි කතා කරන්නේ. නමුත් ඔයගොල්ලෝ කරපු වැඩේ මේ මානවයා කියන සතා මනුසතා ලෝකේ ඉපදීමේ ක්‍රියා කළා වැරදි. මේ ක්‍රියා කළා වැරදි. මොකද සංස්කරණය කිරීමේ පිළිබඳව මිනිස්යාට පුදුමාකාර වාසියක් අහුවෙන්න පටන් ගන්නවා. ආහාරණ්ඩ ගත්ත ලෝකේ අඩියටම යනකන් රත්තරන් ටික ගොඩ ගත්තා. රිදී ටික ගොඩ ගත්තා. පිත්තල ටික ගොඩ ගත්තා. ඇලුමිනියම් නැත්නම් තඹ. ඊට පස්සේ දැන් ෂේල් ගෑස් කියලා කොච්චර දෝ අඩියට විදිනවා. විදපුවාම යට ට්‍රැප් වෙලා තියෙන මීතේන් ගෑස් එක අරගන්නවා. ඊට පස්සේ හරහට විදපුවාම ඒ රට දන්නෙත් නෑ මගේ රටේ යටින් ඇවිල්ලා තියෙනවා කියලා. ඇමරිකාවේ භූමිකම්ප වලට ප්‍රධාන හේතුව ෂේල්. තෙල් ගන්නවා වෙනකොට ගෑස් නිෂ්පාදනය කරනවා. මදි මේ තියෙන තෙල් පිච්චිලා ඒ සුඛෝපභෝගීත්වෙ මදි. නැතර කරන්න බෑ. ඉතින් මේකද තාක්ෂණය කියන්නේ. මේකද අපි මේ අධි බලවේග කර්මාන්ත කියලා කියන්නේ. ඉතින් මිනිස්සයා එදා වැද්දා එදා හිටපු මේ බ්ලේච්ච මිනිස්සයා ගහකට පොරෝපාරක් ගහනවා ඇරෙන්න වෙන මොනක්වත් කෙරුවේ නැහැ. ඉතින් ඒක වැරදි දෙයක් තමයි. මොකද හිටපු දැන් ලකුණක්වත් නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ ගත කරපු අවුරුදු 45ක ජීවිතය තුළ කිසිම තැනක සලකුණක් තියලා ගිහිල්ලා නැහැ. කිසිම තැනක නැහැ. අද එහෙම හිටියානම් කීයක් මේ මොනවද කියන්නේ ස්මාරක බලක විවෘත කරාවිද? පාපා ඉන්න හම්බෙන එකක් නැහැ. කිසිම තැනක ලකුණක්වත් නැහැ. ඒ මොකද සංස්කාර කිරීමේ තියෙන භයානකම තේරෙනවා. ඊට පස්සේ විඥාණයෙන් කියන මම සාඹ වෙනස්. මම උසස්. එක්ක මම පහත්. එක්ක නැත්නම් මම උඹට සමානයි කියලා මේ මම සහ මම නොවේ කියන මේ වෙනස දවස පුරාම හැම හිතවිල්ලක් පාස හැම වචනයක් පාස හැම ක්‍රියාවක් පාසම තියෙනවා. ඒ මම කියන එකේ බහුවිධ ක්‍රමයක් තමයි අපි කියන්නේ. ඒක ඊට වඩා හරිම භයානකයි. උදාහරණයක් වශයෙන් කිව්වොත් මම කියන එක විශේෂණය කරලා කාමසප විඳීම තමයි කාම තණ්හා කියන්නේ. මම වෙනුවට අපි වෙනකොට ඒකට භව තණ්හා කියලා කියනවා. ඊටර පැතර යන. අපේ පවුලටත් ඕනේ මම යන තැන තියෙන්න ඕනේ හෙටත් තියෙන්න ඕනේ කියලා භව තණ්හාව. ඉතින් අර කාම තණ්හාව කියන එක Tamange දුරන් පිනවගෙන හොඳට පොඩ්ඩක් මොනවාරි කාලා ගහක් ඇටලා බුදියන්නේ සුරුට්ටු අබ්බීගෙන ඉන්නකොට හම්බෙන සැපක් තියෙනවානේ. ඒක නෑ මේ අපේ ගෙදර හුඳ කාලක් දන්නේ. මට හෙට මේක හම්බෙයිද දන්නේ නෑ.
යන යන තන හම්බෙන්නේ නැහැ කියලා ඒ කාම තණ්හාව යම් ප්‍රමාණයක් උත්සාහ කරන්න ඕන. යම් ප්‍රමාණයක් ප්‍රයත්න කරන්න ඕනේ. භව තණ්හාට ප්‍රයත්නයේ සීමාවක් නැහැ. මොකද මිනිස්යාගේ ආසාවේ සීමාවක් නැති නිසා. ඉතින් මේ භව තණ්හාව තමයි බහුවිධ සමාගම් කියලා කියන්නේ. ඒව තමයි মালටි බිලියන් කම්පැනිස් කියලා කියන්නේ. ඌවට ගියාට පස්සේ පරිසරය ගැන හෝ මානවයාගේ හිතසුව ගැන හෝ අනාගත පරපුර ගැන හිතන්නවත් බෑ. ආන්න ඒක තමයි අධ්‍යාපනයෙන් අද දෙන්නේ. කරුණා සීතල හදයන් කියලා බුදුහාමුදුරුවෝ කිව්වට මේකෙන් කියන්නේ මරාණ කාගෙන හැදියන් කියන එක තමයි. ඒ කරුණා සීතල හදයන් පැත්තක අද බෞද්ධයට වෙලා තියෙන්නේ බිස්නස් කරනකොට බොරු කියන්නේ නැතුව බෑනේ අප්පා. නිසා බොරු කිව්වට කමන්නේ නැහැ. බිස්නස් එකේ බඩු විකුණෙන්නේ නැත්නම් දුව තමයි දාන්නේ සේල්ස්මන්ට. ඉතින් මස hina වෙලා බඩු විකුණනකොට වැඩේ හරි අන්තිමට තැපල් මාර්ගෙන් උන්න ළමයට දුවටත් බබෙක් හම්බෙනකොට අහනවා අනේ බලන්නකෝ මේ ළමයා දූෂණය කළානේ කවුද? සේල්ස්මන්ට දානකොට ඒකේ දෝෂයක් නැහැ. අන්තිමට තැපල් මාර්ගෙන් තමයි ළමයි හම්බෙන්නේ. කොහොම වුණත් දන්නේ නැහැ. ඉතින් මේ නිසා මම සහ මම නොවේ කියන දෙක අතර මිනිස්සයා පටලවිලා ඉන්න ප්‍රමාණය කොයි වෙලාවක හරි මම සහ තව කෙනෙක් අතර වෙනස නැහැ කියපු ගමන් සියදි විනාශා ගත්තා වගේ. මමයි අනිත් අය අතර වෙනසක් නැහැ කියන එක දරන්න බෑ මොන තාලෙන්වත් දරන්න බෑ. මේ මගේ අනන්‍යතාවය නැතිලා මගේ ඩෙන්ටිටි කාඩ් එක නැති වුණා වගේ. මගේ පර්ස් එක නැති වුණා වගේ. මගේ බැංකුවේ තියෙන කවුරු හොරකම් කරා වගේ. මොකද මේක මටනේ තියෙන්නේ. මේවා සහතික වෙන්න රජය ගත්ත ප්‍රයත්න බුදු අම්මේ අනුන්ගේ account එක check කරන්න බෑ අනුන්ගේ email එක check කරන්න බෑ කියලා හරියට පේන්නේ අපේ පුද්ගලික ආරසාවට මේගොල්ල පුදුම කැපවීමයි මේ තරම් හොරු ගොඩක් ඇත්තේ නැහැ. අද තියෙන ඔය ඉන්ටර්නෙට් එකේ හැමදේම අපි කරන දේ දන්නේ. මනුස්සයාගේ කාර් එකේ ස්විච් එක තියෙනවා නම් ඔටෝමැටික් දොර ඇරෙන ඒ ස්විච් එක තියෙන මිනිහයි කාර් එකයි කොහෙද තියෙන්නේ කියලා ඇමරිකාවේ ඉන්න මිනිස්සුන්ට කියතයි. එයාට ඩ්‍රෝන් එකක් එවලා බෝම්බයක් ගහනවා කියන එක අඩි 1500ක් උඩ ඉඳලා මීටර් 2ක වෙනස තියෙද්දි බෝම්බයක් ගහන්න පුළුවන්. අපි හිතනවා මේ අපි ගැන හොයලා හරියට සලකනවා ඇති අපිට අරසාව දෙනවා ඇති කියලා නෑ. අපි පාවිච්චි කරන හැම ඉලෙක්ට්‍රොනික චිප් එකකම අපි පාවිච්චි කරන හැම කාර් එකේ යතුරකම සෙල්ෆෝන් එකම මාක් වෙනවා එහෙ. ට්‍රැෆික් ජෑම් එකක් වෙනවාද කියලා දන්නේ සෙල්ෆෝන් එකකින් එන චිප්ස් ඔක්කොම එක තැනක කිචි කිචි ගන්න පටන් ගන්නවනේ දන්නේ ට්‍රැෆික් ජෑම් එකක් කියලා. සෙල්ෆෝන් ටික එහෙම යනවනම් වාරේ හොඳට ට්‍රැෆික් තියෙනවා. අපි දන්නේ මේ අපේ සෙල්ෆෝන් එකෙන් තමයි මේ යන්නේ කියලා. දැන් සෙල්ෆෝන් නිකම්ම ගෙදෙන්නේ. අපිටට ගියාම සෙල්ෆෝන් එකක් ගන්න ඉච්චර ගාණක් යන්නේ නැහැ. කොන්ට්‍රැක්ට් එක තමයි ටිකක් ගන්න. පාර අයිනේ ඉස්සර එහෙම විකුණේ සූඩියෝ කරවල. දැන් කුඩයක් අරගෙන මේ ෆෝන් එකක් ගන්න එන්නකෝ නිකන් දෙන්නේ. එන්නකෝ. ෆෝන් නිකන් දෙන්නේ. මොකද ඒ තරම් ආදරේ. ඉතින් මේ සැලසුම අවුරුදු කීයක් සැලසුම් කරලාද? ඉතින් මේ අරණ්‍යගත වෙනකොට අපේ අනන්‍යතාවය නැති වෙනකොට ඒගොල්ලන්ට හරි බයයි. මොකද මේ මිනිස්සු අපේ දැලෙන් ගැලවිලා. මොව ට්‍රේස් කරන්න බෑ. ඉතින් ට්‍රේස් කරන්න බැරිකම ආයිතියක් කරගෙන ට්‍රේස් කරන්න බැරිකම මාව ට්‍රැක් කරගන්න බැරිකම ආයිතියක් කරගන්න එකට මම කියන්නේ අපි වමට සිග්නල් දානවා දකුණට කපලා යනවා. මුකාටවත් හොයන්න බෑ. ඔය සමනලේ ඇගිලිනොට බලන්න සමනලට වෙඩි තියන්න පුළුවන්ද කියලා බෑ. උයි මේ යන්නේ. පෙට්‍රල් පිච්චෙනවා පදෑයෙන්න මේ කිලිම පාරක් ගාලා සමනලේ ගියා නම් සෑහෙන පෙට්‍රල් තිරනවා. භූමිය යන පාරක් බලන්න කවදාකවත් මේ සරල රේඛාවක යනවද කියලා. කුරුල්ලෙක් බලන්න යන්නේ නැහැ. ජෙට් එන්ජින් එක බලන්න වෙඩි තියන්න පුළුවන්. මිග් එකට වෙඩි තියන්න පුළුවන්. ආජන්තර මොකද මානවය හදපු දේ හරිම ඒකාකාරයි. ඒකට සැලසුම් කරන ඩුක් ගාලා තියෙනවා. සමනලෙකුට වෙඩි තියලා ආරංචියක්වත් තියෙනවා. පිස්සු. ඌ යන්නේ මේ දාගෙන. ඒක නිසා ගොවිතැනක් බතක් කරන මිනිස්සයා ඒ ගොවිතැන බත කරනකොට කුඹුර ගැන නෙවෙයි වනාත ගැන හිතන හැටි බලන්න. නියර ගැන හිතන හැටි බලන්න. කාණුව ගැන හිතන හැටි බලන්න. ඒ මාසෙ ඔක්කොටම ඉස්සෙල්ලා ඒ ටික හදලා පටන් අරගන්න. මේ සුද්ධට හිතා ගන්න බෑ මීයා බලමු. කුඹුර ගොවිතැන කරන වෙනුවට මේ වනාත සුද්ධ කරනවා, නියර මඩ තියෙනවා. ඒක මොකක්වත් නෑ නවීන කෘෂි කර්මේ. ඔක්කොම තියෙන්නේ තොග බිස්නස්. ඡාන්තයට විනාශ වෙන්න ගියාම අර විනාශයක් වෙන නිසා මමයි මේක හොයාගත්තේ, අපි මේක හොයාගත්තේ කියලා අපි කෘෂි කර්ම ඉගෙන ගන්න කාලේ ඒ අක්කර 1000 ගණන්
කුඹුරු ගොවිතැන් කරනවා කම්බයින් හාර්වෙස්ටර්ස් තියෙනවා මෙන්න මෙහෙම පොහොර දාන්න මෙන්න මෙහෙම කියලා අපි ඇත්තක උඩ තියාන තමයි අපි ඉගෙන ගත්තේ. මොකද ලංකාවේ එහෙම ඉඩක් නැහැ. මොකද ලංකාවේ තනිතලක් නෑ. අරක ඔක්කොම මට්ටම් කරා පොළොව. ඇමරිකාවේ තියෙනවා කෝන් බෙල් කියලා එකක්. ඒක දිගටම තියෙන ඉඩම් ඔක්කොම මට්ටම් කරා. මට්ටම් කරනම වැව්වට පස්සේ උඩ ඉඳලා බලනකොට නිකන් බඳ වැටියක් බැඳා වගේ ඔක්කොම සමෝච්චරේ කාඩ ගොවිතැන් කරලා තියෙනවා. ඉතින් අපි නෑනේ හේනක් කෙරුවට පස්සේ ඒක ඒ ඌට ඕනේ තාලෙට තමයි හේන තියෙන්නේ. ඒකේ අය සමෝච්චරේ කවල් නෑ. දැන් බලනකොට මුළු ඇමරිකාවේම කෝන් බෙල්ට් එක ඩස්ට් බෝල් එකක් වෙලා පුයිතම් කරගන්න බෑ දැන්. පස පොඩි කරලා දූවිලක් පාටපත් වෙලා. දාලා යූරියා يعني පොරක් යූරියා දාලා යූරියා 300 parts per million වැඩි වෙච්ච ගමන් ඒ ගහේ ඒ පොළවේ ඇට පැලවෙන්නේ නැතුව යනවා. අර කෑදරකමට වැඩියෙන් යූරියා දාලා මේක යූරියා බෝම්බ් කියන තත්ත්වයට ඇවිල්ලා. ජෆ්නාවලත් ඇවිල්ලා තියෙනවා. ජෆ්නා තියෙන වැල්ලනේ ගැහුවා යූරියා දඩබඩ ගාලා. පොහොර කුවිචකර්ම වුණා වැඩි හරි ඉතුරු වුණා. දැන් නැතර කරගන්න විදියක් නැහැ. ඉතින් ඒ නිසා ලංකාවට සල්ලි තිබුණා ඒ කාලේ ගහනවා යූරියා. සල්ලි නොතිබිච්ච නිසා බේරුවා. ලංකාවට ඇති වෙන්න සල්ලි තිබුණා නම් ඔය පොහොර ගෙනල්ලා ගහලා මුළු ලංකාවම නැති කරනවා. ඒ නිසා පළවෙනි රෝගේ මේ තාක්ෂණය කිරීමෙන් අපිට හම්බෙලා තියෙන ආදර්ශයේ තේරුම් ගන්න පුළුවන් නම් අපේ මෝල් වහන්සලාට ඒක හොඳටම ඇති. මොකද මේ පැද්දිච්ච එහාට ගිය බට්ටා දැන් පැද්දිලා ආපහු එන වෙලාව ඇවිල්ලා තියෙන. ඒගොල්ලෝ අපේ පැත්තට ඇවිල්ලා බලනවා මේ මිනිස්සු කොහොමද මේ ගස්කොලන් එක ජීවත් වුනේ? ඇයි මේ මිනිස්සු පොරෝට වඳින්නේ? ඇයි මේ මිනිස්සු මේ දෑකැත්තට වඳින්නේ? ඇයි මිනිස්සු මේ හාන හරකට වඳින්නේ කියලා මේ මිනිස්සුන්ට තේරෙන්නේ හිතුවේ මැට්ටෝ කියලා. නෑ හරකත් ඒ වටිනා දෙයක් ගොවිතැනේ. දෑකැත්තට වැඳලා ගන්නේ. මොකක්වත් නෑ කිසිම උපකරණයක් නෑ. ඒකට ගරු කරලා ගන්නේ. අරක කිසිම ගාණක් නෑනේ. ඉතින් මේ දේ අපි තුන්වෙනි ලෝකේ රටක ඉපදිච්ච එක ලොකු ආසනාවක් කියලා අපිටම කොමියුනිස්ට් ධර්මයේ පිළිබඳ ලෙක්චර් කෙනෙක් ඇවිල්ලා කිව්වා උන් ඒ කරගලා විනාශ කරගත්ත රටවල් දිහා බලනකොට කොරෝනා විතර මේක ඇති හැටියෙන් පෙන්නපු කිසිම දර්පණ තලයක් නැහැ. කොරෝනා හොඳටම පේන වෛද්‍ය වෘත්තියේ ඉන්න උන්ට තමයි වැඩියෙන්ම හැදිලා තියෙන්නේ. ඊට පස්සේ මේ පින්න පූල් ගෙඩි වගේ ගෙවල් ඇතුලේ කුල්ලෙන් වහලා මුල්ලේ තියන හැදිච්ච කට්ටියට පුපුරලා නැහිනවා. මේ ගහට ගලට ඔට්ටු වෙලා ඉන්න එකට කොරෝනාත් ලෙඩක්ද කියලා. කොරෝනා තුන් සැරයක් ලෝකේ ඇවිල්ලා තියෙනවා. නිකන් හෙම්බිරිස්සාවක් ඔය කතා කරන්නේ. ඉතින් Tamanට ප්‍රතිශක්තිය තියෙනවා නම් ඉච්චිතේ දෙයක් ඇත්තේ නැහැ. ඒ ප්‍රතිශක්තිය කවදාකවත් ඒ වැක්සින් වලින් දෙන්නත් බෑ. ඉතින් ඒ වගේ මමයා ලොකු කරගත්ත තාක්ෂණي ලොකු කරගත්ත අමන කොටසකට ලෝකේ පාලනයට බාර දීලා UN එක WHO එක World Bank එක ඔක්කොගෙම ඉන්නේ කවදාකවත් බුදුන් ලෝකේ පහළ වෙච්ච බව දන්නේ නැති පිස්සෝ. කිසිම තැනක අනිච්ච දුක්ඛ අනත්තන් නොදන්න කට්ටිය. කිසිම තැනක කෙලස් නිකලස් දන්නේ නැති කට්ටිය. ඉතින් ඒගොල්ලෝ තමයි අපිට මේ දෙන්නේ ආර්ථික සංවර්ධනය ගැන දසවුරුදු සැලසුම් ගැන අපිට උපදෙස් දෙන්න එන්නේ සුද්ධෝ අම්මද බොල පෙන බුම්බගෙන එනකොට කොබෝ නායාලා වගේ. ඇවිල්ලා අපේ කට්ටියට උපදෙස් දීලා යනකොට රොබර්ට් නොක්ස් එංගලන්තේ ඉඳලා ඇවිල්ලා කොටු වෙලා කිව්වේ සිංහල මිනිස්සයා ගොවියා මඩ හොදාගත් කල රජකමට සුදුසුයි. එමසේ පරිසරයත් එක්ක පුදුමාකාර එකතු වෙලා කටයුතු කරේ. මේ මිනිස්සු ඇඟිලි ටිකෙන් බත් කන හැටි දකින්නකොට පුදුම හිතෙනවා අපේ මිනිස්සුන්ට බෑනේ ගැඳ ගැරපු නැතුව බත් කන්නේ. අර සුරුවන් කළා ටික කටට දාගන්න හැටි පුසුද්දාට ආදර්ශයක්. මුළු රාජ්‍ය නායකයෝ ඔක්කොම එකතු වෙච්චහම ඉන්දිරා ගාන්ධි විතරේ අතින් කඩ. අනික් සේරටම රිද්දියෙන් හදපු හැඳි ගැරපු තියන්නේ. අර මනුස්සයට ඒ ගානක් නෑ ඒ ක්‍රමේ. නිසා හැඳෙන් අතින් කන්නේ. මුති අතේ තියෙන විස බීජ ටික Tamange බඩත් එක්ක යන්න ඕනේ. එහෙම තු හැන්දෙන් බැත්තෙන් කෑවට මොකද මේ අවශ්‍ය විස බීජ ටික නැත්නම් ශරීර ප්‍රතිශක්තිය වැඩෙන්නේ නැහැ. ඒකට අපේ අම්මලා අප්පච්චිලා කියන්නේ වරක කාලා අත හොදන්න එපා. දුරියන් ගාවට පස්සේ අත ලෙව කහපන්. හොදන්න එපා. ඉන්දියානු මිනිස්සු තෙලෙන් ගිතෙලෙන් බත් කාලා ඔළුවේ අත පිහ ගන්න. කකුල් දෙක පිහ ගන්නවා. හොදන්නේ නැහැ. මොකද ගිතෙල් ටික ගන්න කොච්චර මහන්සි වෙනවද? දැන් එක පාටි එකක් කිරුවොත් එimhe ඇමරිකාවේ කොච්චරක් දේවල් විසි කරනවද?
කොච්චර දේවල් විසි කරනවද විනාශ කරනවා. තක්කාලි පාටි කියලා જાති තියෙනවද? කේක් පාටි කියලා තියෙනවා. ඒවෙන් ගහ ගන්නවා මිනිස්සු. අප්‍රිකාවේ දවස් ගාණකින් කැම ගන්න දෙයක් නැතුව අම්මයි දරුවයි දෙන්නම මැරලා යනවා. මේ සේරම ඔය මම වෙමි මමයි ලොක්කා කියන කතාවේ තියෙන. ඉතින් එහෙව් ඇති කරන මේ රූප වේදනා සංඥා සංකාර අල්ලගෙන ඒකෙන් මේ ඇති කරගෙන දැන් සංස්කාර තියෙනවා කියලා ගමුකෝ. කොහොමද සංස්කාරයන්ගේ වැයවීම පිළිබඳව සරුවචනංශ උගන්වන හැටි. ඒක ඇත්තටම ආනන්ද සප්පයි සූත්‍රයේ චුල්ලක මේ ශුන්්‍යත සූත්‍රයේ වගේ සූත්‍ර ලස්සන දේශනා කරලා තිනවා. මට හරි පුදුමයි. ඇයි මෙහෙම දෙයක් බණකට කවදාකවත් කියවෙන්නේ නැත්තේ කියලා. හැමදාම අපි මේ මොකද්ද මේ පේතවත්තු විමානවත්තු ගැන හරියට කතා කරනවා. ඒකෙන් තමයි මිහිඳු හමුදුත් බණ පටන් ගත්තේ. නමුත් මිහිඳු මහරතනාන්තේ මේ චුල්ලහත්ති පදපොම සූත්‍රය හරි කිව්වා. දැන් කියවෙන්නේ නැහැ. එතකොට මේ කොටස් මේ ගොබේ වගේ තියෙන කොටස් මේ හරපද්ධතිය ඇයි එළියට එන්නේ නැත්තේ? මොකද නායකයන්ගේ බඩට තට්ටු වෙන නිසා, පිම්පෙට්ටියට තට්ටු වෙන නිසා, අධිකාරී ශක්තියට තට්ටු වෙන නිසා සියලු දෙනාම සම වෙනවා දකින්න ඒගොල්ලෝ කැමති නැහැ. නමුත් බුදුරජාණන්සේ මේ රහෝගතස්ස පටිච්චසමුප්පාදිනස්ස අඤ්‍යතරෝ බික්කු බුදුහාමර කවුද කියලා දන්නේ නැති භික්ෂුවට කතා කරගෙන මහණෙනි උඹට මම දැන් කියලා දෙන්නම් මේ සංස්කාරයන්ගේ ක්ෂය වීම කොහොමද මේව ක්ෂය කරන්නේ? මේ රූප වලට තියෙන ආශාව කොහොමද ක්ෂය කරන්නේ? වේදනාව වලට තියෙන ආශාව කොහොමද ක්ෂය කරන්නේ? වේදනාව වල සුඛ වේදනාව විතරක් අල්ලගෙන මැරෙන්න යන්න එපා. සමස්ත වශයෙන් වේදනාව දුරු කරන්න කොහොමද? සංඥා සංස්කාර විඥාන. ඉතින් ඒකට සරුවචාන්සේ දෙන්නේ අනුපුබ්බ සංඛාරාණ නිරෝධෝ. මම මේ බණ කියාගෙන ආවේ ඔබට මේක කියන්නයි. අනුපූර්වෙන් දැන් තියෙන කක්ක ගොඩ ගෙවා දමන හැටි. ක්ෂය වෙන හැටි. ඕක තමයි තුන්වෙනි ආර්ය සත්‍ය කියලා කියන්නේ නිරෝධ සත්‍ය. අනේ නිරෝධ සත්‍යයට බුදුරජාණන්සේ පැන්සලක් ගෙවෙන්න උල් කරන්නා වගේ ඊටපන්දමපත් වෙන්න ඉටි ටික ගෙවි යන්නාසේ බොහෝම ලස්සනට සීදීන සමාගැනීමක් කරන්නේත් නැතුව පද්ධතියට මොකුත් වෙන්නේත් නැතුව කැමැති කෙනාට මේ කය ධම්මං වය ධම්මං විරාග ධම්මං නිරෝධ ධම්මං කියලා කයානුපස්සනා වයානුපස්සනා නිරෝධානුපස්සනා පටිනිස්සග්ගානුපස්සනා කියලා ගැඹුරුම අනුපස්සනා ටික පෙන්නලා දෙනවා. මෙතෙක් හොඳයි මමයි මගේ කියලා ඇල්ලුවා නම් ඒ ටිකෙන්මයි දුක ඇවිල්ලා තියෙන්නේ. ප්‍රේමතෝ ජායති සෝකෝ තණ්හාය ජාති සෝකෝ. ඒ නිසා අල්ලගත්ත ප්‍රදේශය දැනගනි. මේකට විශාල ශක්්‍යතාවක් අපි හදාගන්න. මම දැනට මේ මගේ අයියාකම, පඬිතකම, තහවුරුව මොකෙන්ද ලැබලා තියෙන්නේ? මම මොකේද පදනම් වෙලා තියෙන්නේ? මොකේද පිටලා තියෙන්නේ කියලා අල්ලන්න බෑ. අල්ලන්න බැරි මොකද අපි ඒක දිහා නూరుට බලන්නවත් දන්නේ නැහැ. කැමතිත් නැහැ. මොකද ඒ මතනේ අපි මේ දුන් අල්ලා ස්තෝත්‍ර කියා ආලවට්ටම් කරගෙන තියාගෙන ඉන්න දේ පිළිබඳව ප්‍රමාණ කරන්නවත් කැමති නැහැ. ඒක නිසා සරුවචන් වහන්සේ මේ මොනවාද අනුපුබ්බ සංඛාර නිරෝධය විස්තර කරනකොට මුළු මානවයාගේම හිත හැදිච්ච හැටි බලලා එනතම මේ සමස්ත මානවයා දිහා බලලා බුදුරජාණන් වහන්සේගේ නියෝජිතෙක් වෙලා මගේ හිත හදන්නේ ඔහොම නම් ඔහොම තමයි කාගෙත් හිත හැදෙන්නේ. එහෙම නැත්තම් කියනවා ඔය උඹලගේ තියෙන හිතත් මගේ හිතම තමයි. ඔබ මාව අනුමත කරනවා නම් මා අනුගමනය කරනවා මට සද්ධාව තියෙනවා නම්. එහෙම නැහනේ. ඔබ තනියම හොයන්න යනවා නම් රූප හොයන්නයි වේදනාව හොයන්නයි සංඥා හොයන්නයි සංස්කාර හොයන්නයි විඤ්ඤා ඔබට ඒ තරමට දුක ලැබෙයි. මෛත් එක්ක වරින් බුදුහාමරත් එක්ක වරින් ආපු ගමන් ඔන්න බුදුරජාණන්සේගේ හිත වෙච්ච සංගතිය කරන සංගතිය බුදුරජාණන්සේ සඳහන් කරලා තියෙනවා. යම් කිසි කෙනෙකුට පුළුවන් නම් කියලා කියන්නේ නිකන් අත උසලා පුළුවන් කමක් නෙවෙයි. මේ වෙනකොටත් තේරිලා තියෙනවා නම් මේ කාමයාගේ ආදීනව. කියන්නේ මේ ප්‍රේමතෝ ජායති සෝකෝ කියන එක වැටහිලා තියෙනවා. අපි මේ රැස් කරපු කාම වස්තු ටික ගෙවෙන කනේ මරනකොට සිද්ධ වෙන්නේ ඒකනේ අපිට තියෙන කනගාටුව. එන්ජා බයට මරණයට බය නැති කවුරක්වත් නැහෙනේ. මොකද යා අමාරුවෙන් රැස් කරගත්ත දේනේ. ආන්න ඒක නිසා යම් කිසි කෙනෙකුට පුළුවන් නම් මේ ගීගිය අතහරිනවා කියලා මේකට අපි සාමාන්‍යයෙන් කියන්නේ. අබිනිෂ්ක්‍මණය කියලාත් කියනවා. බුදුජානනාස්ගේ අබිනිෂ්ක්‍මණය මහා අබිනිෂ්ක්‍මණය කියලා කියන්නේ. ඒකේ යන්නේ
සම්ප්‍රදායකට අනුව නෙවෙයි. තව පවතින පද්ධතියට විරුද්ධව ගහපු බෝම්බේ පළවෙනි බෝම්බේ තමයි ගීගේ අතාරිනවා කියන්නේ. එතනින් තමයි ආධ්‍යාත්මයෙන් පටන් අරගන්නේ. ආන්නේ මේ ගීගේ අතාර පිරිසක් නිසා අපි කට්ටිය අපිට යම් කිසි ප්‍රමාණයකට හිතා ගන්න පුළුවන් මේ බුදුහාමුදුරු කියන්නේ හීනයක් නෙවෙයි වෙන්න පුළුවන් දෙයක්. තාම අතාරපු නැති පිරිස වැඩි. ඒක ඇත්ත. ඡන්දයක් තිබ්බොත් ඒගොල්ලෝ දිනුම් අපි පරාදයි. නිසා ඡන්දෙන් මොකක් හරි දිනුවා නම් ඒක වැරදි කියලා හිතා ගන්න. එච්චරයි ඒක සාමාන්‍ය න්‍යායය එච්චරයි. මොකද ඡන්ද දෙන්නේ ඔක්කොමලා මේ කාම ඡන්දනේ. ඒ නිසා අදුතරේට සුළුතරේට අවුච්ච එක හොඳයි. ආන්නේ එහෙම කෙනෙක් කොයි වෙලාවක හරි පරියන්කයක් ගහලා සක්මනකට ගිහිල්ලා බත් කනකොට දත් මදිනකොට ඒ තමන් කරන අරමුණට හිත ගියයි කියලා හිතමු. මට දැන් ඕනේ එල්ලෙට වෙඩිච්ච යන්න එල්ලෙට වැදුනා. දැන් ඊයෙන් විදින්න ඕනේ ඊයට වැදුනා. දැන් මම කොහොමද දන්නේ සතිය ආස්වාසයට ගියයි කියලා? කොහොමද දන්නේ සතිය වම දකුණට ගියයි කියලා? කොහොමද දන්නේ බත් කනකොට සතිය බත් පිටේ තියෙනවයි කියලා? කොහොමද දන්නේ දත් මදිනකොට මම සතිය පිහිටියාද කියලා? ඉතින් ඒක සතිය එකක් සතිය තියෙනකොට සතිය තියෙනවා කියලා දන්න එක තව එකක්. උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි මේ ඉඩමේ ඉන්න ඉඩමේ සමහරට මැණික් තියෙන්න ඉඩ තියෙනවා. නැත්නම් හරියට මැණිකක් තියෙනවා කියලා දන්නවනම් ඊට පස්සේ ඉතින් අපි පොහොසත්නේ කොහොමද? මෙච්චරක් අඩ මෙන්න මෙතන මැණිකක් තියෙනවා කියලා දන්නවා එච්චරයි. මැණික් තියෙන්න පුළුවන්කම එකක්. මේ මැණික හරියට මෙන්න මෙතනයි තියෙන්නේ කියලා දැනගන්න එක එකක්. ආන්නේ වගේ දැම්මට සතිය තියෙනවා. සතිය තමයි මේ කියන්නේ කියලා මේක සද්ධාව නෙවෙයි මේක වීරිය නෙවෙයි මේක සමාධිය නෙවෙයි මේක ප්‍රඥාව නෙවෙයි කියලා මේ සතිය වෙන්කොට හඳුනා ගන්නවා කියන එක එසේ මෙසේ වැඩක් නෙවෙයි කොටින්ම කියනොනම් බෞද්ධයාට බැරි වැඩක්. මොකද හේතුව බෞද්ධ හැම වෙලාවෙම සතියයි සමාධියයි පටලවාගෙන තියෙනවා. සතිපාසලේ ඉන්න කට්ටියවත් දන්නේ නැහැ. ඕනම කෙනෙක් භාවනා කරනකොට නැත්නම් සතිපත් වෙනකොට සමාධිය පිහිටියා නම් ඒ කට්ටිය අත උසලා කෑ ගන්නවා. මට টොප් සමාධියක් ආයි. ඉතින් අපි කියන ඔව් අපි යෝග තමයි දෙඤ්ඤං කිව්වේ. යෝග තමයි සමාධිය. අපි දෙඤ්ඤං නෑ. අපි දෙන්න ගියේ සමාධිය නෙවෙයි. අපි දෙන්න ගියේ සතිය. ඒක සතිපාසලේ උගන්වන කට්ටියවත් දන්නේ නෑ. කවුරු හරි මේ සතිය වඩනකොට සමාධිය හම්බ වෙච්චාම උඩ පයින්නකොට ඒකට එහෙයි කියනවා සාදු කියනවා. ඉතින් අමාරු වැඩක්. ඒ මොකද හේතුව මේ සතිය කියන එක අඳුනන්නේ. ඒක අපේ ව්‍යවහාරයෙන් ඈත් වෙලා. ඉතින් ඒ සතිය හඳුනාගන්නකොට උදාහරණයක් වශයෙන් කියන්නේ මේ වම තියෙනකොට දකුණ නෙවෙයි කියලා දන්නවනේ අපි. ආස්වාද කරන ප්‍රසවාස නෙවෙයි කියලා දන්නවනේ. දත් මදිනකොට බත් කනවා නෙවෙයි කියලා දන්නවනේ. සක්මන් කරනකොට හිත පිට ගියාට මම දැන් මේ හිත පිට ගිය බව හැබැයි නමුත් ඉඳගෙන නෙවෙයි ඇවිදින බව දන්නවනේ. ආන්නේගේ මූලික කාරණාවක් මේකට තියෙන්නේ. මේකට කියන්නේ ප්‍රත්‍යක්ෂණය කියන වචනේ. පච්චක්ක අස්පනා පිට මේ ආස්වාද ප්‍රසවාසය නෙවෙයි. මේ වම දකුණ නෙවෙයි. දැන් මගේ හිත පිට ගියාට මම මේ සක්මන් කරනකොට හිත පිට ගියේ ඉඳගෙන ඉන්නකොට නෙවෙයි. නැත්නම් මේ බත් කන වෙලාවේදී මේ කක්ක කරනවා නෙවෙයි. ඔන්න ওই දෙක වෙන් කරන එක මේ එලහරක මීහරක වෙන් කරගන්න එක මේකේ තියෙන්නේ. ආන්න එහෙම වෙන් කරලා දැනගන්න හැම චිත්තක්ෂණයකම ඒක නාගේ නීවරණ නැහැ. සතිය තිබුණට නෙවෙයි සතිය තිබුණා සැකේ ඉතුරුෙන් ඉඳ තියෙනවා. මේක සතිය ඕක සම්මා සතියද සති මාත්‍රයේද බුදුහාමුදුරුවෝ කියලා নানা ආකාර දේවල් සතිය වඩන එකව තියෙනවා. නමුත් මේක තමයි සතිය කියලා දන්නවනම් ඒ චිත්තක්ෂණය ඕන තරම් පෙන්ලා දෙන්න පුළුවන්. ඒකේ නාගේ මේ මොහොතේ උපදින කෙලෙස් සියල්ලම නැහැ. පරණ තිබුණු කෙලෙස් වල මතුවීමක් වෙන්නේ ඉඳී තියෙනවා. ඉතින් ඒක ධානයකට සමවැදිලා උපචාරයේ ඉඳලා අර්පණ සමාධියට සමවැදිච්චාම ඒ අර්පණ සමාධිය චෙක් කරගන්න අර්පණ සමාධිය අද්දෝ කියලා අපේ තේරවාදී හදාගෙන තියෙනවා වශීතා කියලා පහක්. ධානයකට සමවැදිච්චාම ආවජ්ජන වශීතාවය සමාපජ්ජන උත්ථාන පච්චවේක්කන ආදි වශයෙන් මේ අපි දැන් මේ අහවල් නගරේ පහු කරන මේ ගමනක් යනකොට ඒ නගරේ පහු කර බව දැනගන්න ඕනේ. නැත්තම් මෙච්චර හැතම ගානක් පහු කරලා තියෙනවා කියන්නේ. ඉතින් ඒකත් ඇත්තට මනෝමය කරන වැඩක්. නමුත් ඒ මොනක්වත් නොදැනගත්තට ආස්වාස වෙලාවේ ආස්වාසිය කියලා දන්නවනම් ඒක ධානයක් තමයි. ආයේක මේ අර්පණා සමාධියක් නෙවෙයි කියලා දෙයක් නැහැ. උදාහරණයක් වශයෙන් කියනවා
නිකම් ත්‍රිපිටකයෙන් මරම් පෙන්නනවා අච්චරා සංඝාතමත්තම් බිහෝ භික්කවේ මෙත්තා චේතෝ විමුක්තිම් භාවේය සෝ අමෝගං රට්ටපින්නම් බහුංජය කියලා කියනවා. මහන්නේ මේ භික්ෂුවක් අනු දෙන බත් කාලා ඉන්න භික්ෂුවක් අසුරු සනක් ගහන තරම් මෛත්‍රී කරනවා නම් රට්ටු දෙන කාපු දෙයට ණය නැහැ. එච්චරයි බුදුරජාණන්සේ දීලා තියෙන ඒ තරම්ම මේක චිත්තක්ෂණයක් මේ කතා කරන්නේ. ඉතින් ඒකත් බෑ කියනවා නම් ඉතින් සෝරි නේ කියන්න තියෙන්නේ. අපායේ ඉන්න මනුස්සයලා පුළුවන් ඒ දේ කරන්න. ඒත් බෑ කියනවනේ. ඒත් නැතුව දවස පුරාම ද්වේෂය ගත කරන කට්ටිය ඉන්නවනේ. අච්චරා සංඝාත මත්තම්පි කෝ භික්ඛවේ චේතෝ විමුක්ති මෙත්තා චේතෝ විමුක්ති භාවේය සෝ අමෝගං රට්ටපින්නම් භාවේය. බුංජය. ඒකට අටුවාචාරින් වහන්සේ අහනවා මේ චිත්තක්ෂණයක සතිය කියන්නේ ධ්‍යාන සතියද කියලා. නෑ. මේ එක චිත්තක්ෂණයක් හිතනවා මිස අනේ මට දාන දීපන සසුවපත් වේවා කියලා. නිසා සංඝයා වහන්සේට මොනවා පූජා කරත් සුවපත් වේවා කියලා. මොකද එයා දන්නවා එක සැරයක් දවසට කියවුනොත් දවසේ ණය ගෙවෙනවා. ඉතින් මේ තරම් Tamange සම්පූර්ණ සිව්පසේ දෙයිලා සිව්පසෙන් යැපෙන හිඟන්නා ඔක්කොම ණය ගෙවන එක චිත්තක්ෂණයක් සුවපත් වේවා කියලා. ඉතින් ඒ ක්‍රමයටම කියන්න බල එක චිත්තක්ෂණ දන මං ආස්වාසේ ඉන්නේ කියලා. ඊගා චිත්තක්ෂණ නැති වෙන්න පුළුවන් ඒක වෙනම කතාවක්. අපන්ට ප්‍රස්වාසයේ ඉඳගෙන ආස්වාසේ කියන්නත් ඉඩ තියෙනවා. ඒකත් නැහැ කියන්නේ නැහැ මං. නමුත් ආස්වාසේ දන්නවනම් ඒ චිත්තක්ෂණේ කෙලස් නැහැ කියලා දන්නවනම් සක්විතිනේ. ඒ එන්නේ සක්විතිකම බුදුරජාණන්සේ සඳහන් කළා තියෙනවා මේ කෙනා කාම ලෝකේ ඉඳලා රූප ලෝකෙට යනවා. නැත්තම් ආනාපාන සති සමාධියට යනවා. ආනාපාන සති සමාධිය කියන්නේ රූප සමාධියක් කියලා. එහෙම නැත්තම් අනිකුත් ඔය රූප කර්මස්ථානය කරන සමාධියකට ගියා නම් පළවෙනි සමාධියට යනකොටම සංස්කාර ගෙවෙන හැටි බුදුරජාණන්සේ පෙන්නනවා. එයා වචනේ අතහැරෙනවා යාගේ. කතා කර කර ධානයකට යන්න බෑ. කොටින් කියනවා. එච්චරයි. සම්මා වාචා කියන එක මේ වචනයෙන් සිදුවෙන්න තියෙන මේ කම්රසීම නැතිලා යනවා. වාචා නිරුද්ධ. නැත්තම් වචී ඊගාවට කතා කරලා කියනවා දෙවෙනි ධ්‍යානට යනකොට විතක්ක ਵਿਚාර දෙකම නැති වෙන නිසා වචී සංඛාරත් නැති වෙනවා. වචනයකට වෙන දොඩමලු ගතිය ඇතුලේ තියෙන කච කචේ ඇතුලේ තියෙන මේ බිලිකටු බන්ල හොල්ලනා වගේ කච කච ගන්න ගතිය තියෙද්දි දෙවෙනි ධ්‍යානට යන්න බෑ. ඉතින් මේ දෙක වචනය බිඳීම සහ වචන ඇතුලෙන් සකස් කිරීම කියන දෙකට අපි ථේරවාද ශාසනයනේ විතක්ක ਵਿਚාර කියලා. ඉතින් පංච නක ණය ක්‍රමයේ හැටියට පළවෙනි එකේදී විතක්ක නැති වෙනවා දෙවෙනි එකේ ਵਿਚාර නැති වෙනවා. නමුත් චතුක්ක ණය හැටියට පළවෙනි ධ්‍යානල දෙකට යනකොට විතක්ක ਵਿਚාර දෙකම නැති වෙනවා. ඒක නිසා ණය ක්‍රම දෙකක් තියෙනවා අපේ ථේරවාදේ. විතක්කේ නැති කරලා ਵਿਚාර නැති කරනද විතක්ක ਵਿਚාර දෙකම නැති කරනවාද කියලා. අපි ඒක පස්සට තියමු මේක මේ වෙලාවේ අදාළ නැති නිසා. ඉතින් එතකොට තේරෙනවා මේ කතා නොකර සිටීමම භාවනා කරන කෙනෙකුගේ ලක්ෂණයක්. කොයි වෙලාවක හරි වාචනය නිරුද්ධ වෙන්නේ නැතුව අනිකුත් කාය සංඛාර චිත්ත සංඛාර නිරුද්ධ වීමක් වෙන්නේ නැහැ. මේකේ තවත් පුංචි තැනක් කියලා මම ඉදිරියට යනවා. ආනාපාන සති සූත්‍රයේ සඳහන් කරනකොට වචී සංඛාර ගැන කතා කරන්නේ නැහැ. කතා කරන්නේ පස්සම්බයන් කාය සංඛාරම් කියන එකෙන් පටන් ගන්නවා. ඉතින් බුද්ධඝෝසාචාර්ය වහන්සේ අහනවා ඇයි මේ ආනාපාන සති සූත්‍රයේ බුදුජාන් වහන්සේ මේ වචී සංඛාර කතා කරලා නැත්තේ කියලා තියෙනවා. වචී සංඛාර තියෙන තාක්කල් කවදාකවත් පස්සම්බයං කාය සංඛාරා වෙන්නේ කාය සංසිඳෙන්නේ යම් කිසි කෙනෙක්ගේ කාය සංසිඳුණා නම් ඒ වෙනකොට අනිවාර්යයෙන්ම වචී සංඛාර සංසිඳිලා වචී සංඛාර නිරුද්ධ වෙලා. ඒ කියන්නේ අපි ඉස්සෙල්ලම කටවහ ගන්න ඕන. කටවහ ගත්තට පස්සේ තමයි කය වහ ගැනීම කියන එක නැත්නම් මේ ආස්වාද ප්‍රසවාස සංසිඳන පටන් ගන්න. ඉතින් මේකට හොඳ නිදර්ශනයක් තමයි ලෙක්චරර්ස්ලා නැත්නම් කතිකාචාර්යවරු නැත්නම් ගුරුවරු වචනෙන්නේ හම්බ කරන්නේ. ඒකට කියන ලිප් සර්විස් කියලා. දැන් මම කරන්නේත් ඒකනේ. කතා කරනවා. ඒගොල්ලන්ගේ විතර පෙට්‍රෝල් පිච්චෙන්නේ නැහැ කාගෙන්වත්. ඒගොල්ලන් විතර හයි බ්ලඩ් ප්‍රෙෂර් නැහැ කාගේවත්. ඒගොල්ලන්ට දවසට පැය 5යි වැඩ කරන්න දෙන්නේ රහංශ වෙන මිනිහට පැය 8ක් වැඩ කරන්න ඕන. පැය 5 වැඩ කරනකොට නිවාඩු යවනවා. මාස 3කට සැරයක් මාසයක් නිවාඩු දෙනවා. අවුරුදු 5කට සැරයක් අවුරුදු සැබටිකල් කියලා අවුරුද්දක් නිවාඩු දෙනවා. මොකද මේ වචනයෙන් තමයි මුළු රටම ලෝකෙම විනාශ වෙලා තියෙන්නේ.
අද තියෙන ජනමාධ්‍ය කියලා කියන්නේ ඔන්න ඔය වචනේ කුප්පණ තැන. අවුස්සන තැන. මිනිස්සු කොච්චරවත් දැන් සෙල්ෆෝන් පාවිච්චි කොච්චර කිව්වොත් ඉස්සරහට ඇති වෙන කෙල්ලන්ගේ බෙල්ල මෙහෙම නැමිලා හිටී කියලා කියනවා. පරිණාමයේදී ඇයි හැම වෙලාවෙම ඒක මෙහෙම ඔහොම කරන්න කතා කරන්නේ. කොල්ලන්ගෙත් ඕක වෙනවා. ඒ තරමටම මේ මෙච්චර ප්‍රශ්න sannivedanaye කොච්චර දුන්නොත් ප්‍රශ්න වල ඉවරයක් නැහැ. වචී සංස්කාර වලට මිනිස්සු ඇදිලා යන හැටි මුන්ටම දැනගෙනයි මේ plan එක ගහලා තියෙන්නේ. ඒකයි බුදුහාමරට මුනි කියලා කියන්නේ. මුනි කියන්නේ mute. කතා කරන්නේ. අවශ්‍ය නම් කතා කරා කාටත් වැටහෙනවනම් හා ඔය ඇති කිව්වා ගියා. ඒ වැඩිපුර කතා කිරීමට පෙළඹවීම විතරනේ අද මේ සමාජශීලී වෙනවයි කියලා කියන්නේ. ගත්තකම මයික් එක ගත්ත සින්දුවක් කියන්න පුළුවන්, කතාවක් දෙන්න පුළුවන්. එහෙනම් ඉතින් රුව ඇති දුවයි කට ඇති පුතයි කියලා පුදුමාකාර දානවා ඉස්සරහට. දැන් මට පස්සේ මොකද වෙලා තියෙන්නේ බලන්නකෝ ඔය දර්ශන සංගීතකාරයෝ අන්තිමට මැරෙනකොට පෙන දාලා පණුව ගහලා මැරලා යනවා. අනු නලව පිනව ඉඳලා අපිටත් ඒක තමයි වෙන්නේ. ඒක කැලියට ගියාට පස්සේ අපිට ඕන රිලවුත් එක කතා කරතයි. අපිටත් වෙන ගස්කොලන් එකත් කතා කරතයි. ඒකේ ප්‍රශ්නයක් නැත්තේ නෑ. හැබැයි උන් පත් උත්තර දෙන්නේ නෑ. ඒව නෑ. ගස්කොලා ගාඩ ගිහිල්ලා අපි හිටියා කෙඩිටින් කරනකොට ඌ කමාන්ඩ් කරන්න ඉගෙන ගත්තේ ගහක් ළඟට ගිහලා හයියේ කෑ ගල් සීරුවෙන් සිරින් පහසුවෙන් ඉති ගහට කෑ ගහන. ඉතින් ඌ කැප්ටන් වුණා. මොකද ඌ ගස් වලට කෑ ගහලා ඌ කමාන්ඩ් පුරුදු වෙලා. ගහ ඉතින් සීරුවෙන් ඉන්නෙත් නෑ පහසුවෙන් ඉන්නෙත් නෑ. ගහ ළඟට ගිහලා කෑ ගහනවා. ඉතින් මේ කැලියට යෑමෙන්ම වචී සංකාර නිරුද්ධා. ඊට පස්සේ තමයි කාය සංස්කාර. කාය සංස්කාර කියන්නේ ආස්වාද ප්‍රසආස නිරුද්ධ වීම. ආස්වාද ප්‍රසආස සංසිඳෙදි ඉස්සල්ලා විතක්ක ਵਿਚාර සංසිඳිලා තියෙනවා. මේවා න්‍යාය ධර්ම. ඉතින් ඒ නිසා ඉස්සල්ලාම අපි දැනගන්න ඕනේ කතා කරන තාක්කල් ගොඩ එමනක් නැහැ. එහෙම නැත්නම් අපායට යන ප්‍රධාන 10යින් අකුසල කර්ම තියෙන හතරක්ම වචන සම්බන්ධ. බොරු කේලම් හිස් වචන පරස වචන. ගිහිලා තියෙන හරිය බර හරියක් ඒකෙන්මයි ගිහිලා තියෙන්නේ. අපි ඇත්තටම සත්තු මරණ අඩුයි. හොරකම් කරනවා අඩුයි. කාමීත්‍යාචාරය අඩුයි. හැබැයි මේ අඩුවත් එක සම්පූර්ණ කරලා මේ වචනෙන් තමයි වැඩ කටයුතු ගොඩක් වෙන්නේ. ඒ නිසා ඒකෙන් අයින් වෙන්න නම් ජනයා කෙරෙන් කුලයා කෙරෙන් අයින් වෙන්න. ඉන්නකම් ආමන්ත්‍රණා හෝති සහාය මැජ්ජේ. සනගක් එක්ක හිටියොත් ආමන්ත්‍රණ කරන වරින් මචං ආමෝදේ නාන්න. ගමනේ නිසින්නේ තානේ නිපජ්ජාය. හිටගෙන ඉන්න කොටත් කතා කරනවා. ඉඳගෙන ඉන්න කොටත් කතා කරනවා. ඇවිදින කොටත් කතා කරනවා. නිදාගෙන ඉන්න කොටත් කතා කරනවා. මොකයි කියන්නේ උදේට කසපාර 300යි, දවල්ට කසපාර 300යි, රැයට කසපාර 300යි. සෙනග නැත්නම්ක අමු සෝනක ඉන්නවා නම් එහෙම නැත්නම් රෑමත් දහරි නම් අපිට කතාව නැතිනොට හරිම බයයි. බුදුම බයක් තියෙනවා. ඉතින් ඒක නිසා හුඟ දෙනකොට කතාව නැති වුණොත් සීදීනස ගත්තා වගේ. ඒ නිල්ලඹ ඉන්නකොට හිටියා අඩි 6-4 වගේ මේ අඩි 6ක් විතර උස ඉන්න දැඩ මේ ජෝආනා කියලා ජර්මන් ගෑණි කෙනෙක්. එයා තමයි නඩත්තු කරගෙන හිටියේ වෙලාවේ. මම ගිහිල්ලා මම දවස් 14ක් හිටියා টොප් වෙලා. මම රසායනික අස් කරලා මට යන්නේමක් නැහැ. හුත්තටම භාවනාව යනවා. අපි දෙන්න තුන් දෙනා විතරයි ඉන්නේ. මම අන්තිම දවසේ ඉඳලා හැත් වෙලා මම සල්ලි දුන්නා. ඒ දවස් රුපියල් 20ක් ගෙවන්න ඕන දවසකට. ඩොලර් එක රුපියල් 20යි ඒ කාලේ. ඒක අර පොත තියෙනවා ලියලා තියලා සල්ලි දාලා යන්නේ කියලා. මම කොහෙන ස්තුති කියලා. ස්තුති කියලා එක පාට කඩා පැන්න මම ගියකට. මම ඇයි මොකද? උඹට මම මොන වැරද්දක් කරුවාද? පහුගිය දවස් 14ම කතා කරුවේ නැහැ. ඉතින් මං කොයිද මට අර කාමරයක් හම්බුණා මං ඒකේ හිටියා. ඉතින් මං හිතන්නේ ඒක තමයි ආවේ කියලා. නෑ ඊට වැඩිය දඬුවමක් මට ඇත්තේ නෑ. අපේ තාත්තට හොඳටම කේන්ති ගියාම කරන්නේ මම ගල්ලංගුරු කාමරේට දාලා කතා කරන්න තියෙනවලු. මට ඊට වැඩිය දඬුවමක් නැතිලු. ඒ නිසා මට කතා කරුවේ නෑ දවස් 14ම. ඔබත් එක්ක යාළු නෑ. මේ කතාවෙම තමයි තියෙන්නේ. යාළුකම කොහෙද? අපායට යාළු අපායට ආයෙක තමයි. ඉතින් වචනේ නිරුද්ධ වීම, වචී සංස්කාර නිරුද්ධ වීම කරගන්න ඒ ධ්‍යාන සමාදන් වෙනවා කියලා තමයි සමත කට්ටිය කියන්නේ. මං කියන්නේ මේ විපස්සනාවේ මේ කට වහගෙන හිටපන් වායි පොත්තු සුම්මයිරි ඕක කිව්වම ඉතින් බනිනවා මේ බර වචන කියනවලු කුණුවarp කියනවලු බන කියනකොට ඌවා කියන්නේ නැතුව බැරිද කියලා. කියන්න ඕන මේකෙන් අහගන්න ඕන තියෙනවා වචී සංකාර. ඊට පස්සේ තුන්වෙනි ධ්‍යාන වල ප්‍රීති. ඊට පස්සේ සුඛ.
ඉතින් ඔය ඔච්චර උවමනාවෙන් හම්බ කරපු ප්‍රීති සුඛ දෙකම අර Saturn 5 රොකට් එක යනවා වගේ පළවෙනි රොකට් එක පිච්චුවා දැම්ම අතාර්ථ සාගරයට දෙවෙනි එක පිච්චුවා දැම්ම ඇට්ලන්ටික් සාගරයට තුන්වෙනි එක දැම්ම ඉවරයි. එහෙම නැතුව ෂටල් එක යන්නේ නැහැ. ওই ගෙනියන විශාල ඉන්ධන ප්‍රමාණය රොකට් එක 76 යනකොට පුච්චලා ඉවරයි. ඒ නිසා මේ ලෝකේ තියෙන ආමිෂ සුඛ ප්‍රීති මේක ආමිෂක් නෙමෙයි මේක නිර්ආමිෂ. ඔක්කොම ඉවරයි. ඔය Taman දන්නවනම් මේවා ඔක්කොම අර විතක්ක ਵਿਚාර දෙක අතහරින්නේ අල්ලගන්නේ කාමේ නැති කරන්නේ. ඊට පස්සේ මේ දෙක අතහැරියට පස්සේ සුඛය එනවා. ප්‍රීතිය එනවා. ප්‍රීතිය අතහරිනවා. ඊට පස්සේ සුඛය අතහරින මේවා එකින් එක අනුපුබ්බ සංඛාර නිරෝධයක් මෙතන තියෙනවා. කමඨහන් වාර්තාවේ හැමදාම ඔකට චෝදනානේ තියෙන්නේ. මේ තිබුණා ඊයේ ප්‍රීතිය තිබුණා අද ප්‍රීතිය නැහැ. ඊයේ ආලෝකයක් වෙන්නවා අද ආලෝකේ නැහැ. ඉතින් নানা ආකාර චෝදනා මේ දන්නේ මේ සංස්කාරයන්ගේ නිරුද්ධ වීමක් වෙන්නේ කියලා. මොකද අර පුරුදු කරලා එකතු කරලා හිටපු එකනට මේ ඇඟට නොදැන ගෙවීම සිදු වෙනකොට සර්පෙක්ගේ හැව හැලෙන්න වගේ බුදුහාමුදුරුවෝ සතුටු වුණාට පුතඥය පුදුම කනගාටුවටපත් වෙනවා. බලන්නකෝ ඊයේ ප්‍රීතිය තිබුණනේ. අද ප්‍රීතිය නැහැ. ඉතින් ඒකට හිතනවා ප්‍රීති පැකට් එකක් ගන්න කියන්නේ. ඇයි වදේ මේකනම් ඕනේ කරලා තියෙන්නේ මොකද්ද ඕකේ ප්‍රශ්නේ? මේ අර විතක්ක ਵਿਚාර නැති කරන්න ප්‍රීතිය අඩේට තියලා ඊට පස්සේ සුඛය අඩේට තියලා ප්‍රීතිය අයින් කරනවා. ඉතින් මේ අනුපුබ්බ සංඛාර ගෙවීමේ ක්‍රමයක් නිකන් ඇහුදුටු කාලයක බණකට අහලා තියෙනවද කියලා බලන්න. ඇහෙන්න තියන්නේ නැහැ. ඇහෙන්න තිබ්බොත් මේ ලස්සනට පිරිත් කියන එකේ ලස්සනට බණ කියන එකේ මියුසික් දාලා දෙන එකේ මොකද්ද මේ තියෙන්නේ කියලා මේ භක්ති ගීත ගායනවල මොනවද තියෙන්නේ කියලා මොන කෙනෙකුට තේරෙනවනේ. මොකද්ද මේ නැටවිල්ල? බුදුන්සේ වැඩින කාලෙම වංගීස කියන හමුරුකම ලස්සන මුළු ත්‍රිපිටකෙම දාලා දෙන්නද ගාත බන්දනවලු. මොකක්මයි ඕන්නේ නැහැ. ඔය තියෙන විදිය හොඳයි. පිරිත් කියනකොට ලයට පිරිත් කියන්න එපා. මහමූදි ගෝසා වගේ තියෙන කියන්නේ. දැන් අද විශේෂයෙන් පිටරටින් ගෙන්නන්න ඕනේ මියුසිකල් ඉන්ස්ට්‍රුමන්ට් දාලා ඒ සංගීත රාව ඇති වෙන විදිහට තමයි ඔන්න පිරිත්. ඒකෙල්ල මේ කොරෝනා නතර වෙන්න කියනවා දාල් ලංකාවෙම පිරිත් කියලා. හොඳයි පිරිත් වල නරකක් නැත්තේ නේ මේ වැස්සේ සද්ද වගේ තියෙනවා නම්. මේ හැම එකකම තියෙන මේ විෂ නතර කරන්න අද බණ මදි මම ඒ නිසා මෙතන නතර කරනවා බණ. අපි අනිත් දවසේ යන් මේ විදිහට ඒ සංස්කාරවල වචී සංස්කාර අද අපි පොඩ්ඩක් පටන් ගත්තයි කියලා හිතලා ඉස්සරහට කාය සංස්කාර අතාරින්න කොහොමද චිත්ත සංස්කාර අතාරින්න කොහොමද කියලා මේ කියන දේවල් නිබ්බාන පරිසංයුක්ත ශූන්‍යතා පරිසංයුක්ත දේවල් තේරෙන්නේ නැහැ කියලා අයින්කරන්න අයිතියක් අපිට නැහැ. තේරෙන දේ පමණක් එක්ක බුද්ධ ධර්ම ගෙනියන්න ඕනේ කියලා කට්ටිය කෑ ගැහුවට පුළුවන් කට්ටිය මේක දිගේ ඉදිරියට යන්න ඕනේ. ඒ නිසා රහෝගත අස්ස සූත්‍රය තෝරගත්ත එක හොඳයි. දැන් මෙතෙන්ට එනකොට මේ භික්ෂුවට ඇති වෙච්ච අර චිත්ත විචාරය විතක්කේ ඔන්න නැති කරලා බුදුහාමුදුරුවෝ කියනවා විතක්ක තියෙන තාක්කල් නුඹ මයි ළඟට එනවා භාවනා කරුවා සැකයි. ඔබ කතා නොකර ඉන්න තාක්කල් විතක්ක නැහැ. අහන්න ප්‍රශ්න නැහැ. මොකද මේ භාවනාව යන්නේ භාවනා කරන අයට කොච්චර භාවනා හරි ගියත් ප්‍රශ්න තියෙනවා. ඒ මොකද ඒගොල්ලෝ දන්නේ නැහැ මේ විතක්ක ਵਿਚාර දුරු වීම ප්‍රවිෂ්ඨය කියලා. එහෙම නැත්නම් මේ ඇතුළත කතාව නතර වීම ප්‍රවිෂ්ඨය කියලා දන්නේ නැතුව ඒකෙන් ඒක වවනවා. මේක හරිදෝ සමතදෝ විපස්සනාදෝ ඉස්සරහට යන්නේ පස්සට යන්නේ මේ අනිකාමදුර එයනම් අනිත්‍යව කියන්නේ කිය විතක්ක කරනවා. ඒක තමයි මේ කතාව මේ රහෝගතස්ස සූත්‍රයට මූලික හේතුවත්. නමුත් මේ වචනය නිරුද්ධ කරලා ඊට පස්සේ විතක්ක ਵਿਚාර නිරුද්ධ කරන කෙනකොට එහෙම ස්වාමීන් වහන්සේ නමකට තේරෙනවා නම් දැන් මම බුදුහාමුදුර ගාවට ගියෙත් චේතසා විතක්කයක් නිසා. ඒක තියෙන තාක්කල් තව භාවනාවට බහැලා නැහැ. භාවනාවේ මූලික පියවර ටික හරි ගිහිල්ලා නැහැ. ඒ නිසා මේ විතක්ක එන එක හැටි නමුත් ඒක පොහොර දාන්න නැතුව ඒවා එතන ලත්තන ලොප් කරන ක්‍රමයක් තමයි මේකේ තියෙන්නේ. ඒකට කියනවා සංඛාර අනුපුබ්බ සංස්කාර නිරෝධේ. අපි ඒකේ අනිත් දවසේ ඊටු ටික හෙටට ඊටු ටික කරනවා කියන බලාපොරොත්තුෙන් ධර්ම දේශනාව මෙතන නතර කරනවා අහගෙන හිටපු සියලු දෙනාටම තෙරුවන් සරණ වේවා අනුපූර්ව සංස්කාර නිරෝධේ වේවා කියලා ප්‍රාර්ථනා කරා.